අද මම ඔබට කතා කරන්නට යන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රකමට නැත්නම් දරුකමට අපව කැඳවා තිබෙනවා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඇදිලිවන්ත ලෙස අප කැඳවලා නැහැ පුත්‍රකමට අපව කැඳවා තිබෙනවා. එහෙම නැත්නම් ඒකේ හරි තේරුම නම් හදා වඩා ගන්නට උන්වහන්සේ අපව කැඳවා තිබෙනවා. දෙවියන් වහන්සේගේ දරුකමට අප කැඳවා තිබෙනවා. මේකේ නියම තේරුම නම් හදා වඩා ගන්නට. හදා වඩා ගන්නවා කියලා කියන්නේ පවුලට අයිති නැති කෙනෙක් නීත්‍යානුකූලව ලියවිල්ලකින් අයිතිය පවරා ගන්නවා. මෙයා මගේ පවුලේ සමාජිකයෙක් නැත්නම් මෙයා මගේ දුවෙක් පුතෙක් දරුවෙක් හැටියට. ඒක තමයි හදා වඩා ගැනීමේ නියම තේරුම. දැන් දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ පවුලට අයිති නැතිව සිටියා ඔබ සහ මාව දෙවියන් වහන්සේගේ පවුලේ සමාජිකයෙක් ලෙස අපි එහෙම කියමුකෝ සමාජිකයෙක් ලෙස. එයා දුවෙක් වෙන්න පුළුවන්, එයා පුත්‍රයෙක් වෙන්න පුළුවන්. සමාජිකයෙක් ලෙස. දැන් හොඳට මතක තියාගන්න ඕනේ දෙවියන් වහන්සේගේ පවුලේ දැන් ඔබගේ අපිට ඔබට දරුවෙක් අවශ්‍යයි. දරුවෝ නැහැ. එතකොට ලංකා නීතිය හැටියට උසාවි නියෝගයකින් නීත්‍යානුකූලව යම්කිසි කෙනෙක් අනාථ දරුවෙක් හරි අනාථ කඳුරක හරි දුප්පත් දෙමාපියෝ ඔවුන්ට දරුවෙක් හදාගන්න බැරුව විනඳන්න බැරුව ඒ දරුවා දෙන්න ඕනේ කියලා නිගමනට ආවොත් නීත්‍යානුකූලව උසාවි නියෝගයකින් ලියවිල්ලකින් මේ දරුවා ඔබ සන්තක කරනවා. ඔබගේ පවුලේ සමාජිකයෙක් කරනවා. පැහැදිලිද? එතකොට දරුවා හිටියේ වෙන තැනක නීත්‍යානුකූලව ඒ දරුවා ඔබ සන්තක කරගන්නවා. ඔබට ආයිති දරුවෙක් ලෙස නීත්‍යානුකූලව ඒක සිදු වෙන්නේ. හොරෙන් නෙවෙයි. සල්ලි දීලා හොරෙන් ගන්න අය ඉන්නවා. ඒක නීතියට පටහැනි. නීත්‍යානුකූලව සිදු වෙන දේ ඒට නීතියට එකගො තිබෙන දෙයක්. ඒකට අපි දකින්න එහෙම සිදුවීමක් තිබෙනවා. ඒකට කියනවා හදා වඩා ගැනීම. මේ දරුවා මං ගත්තා මගේ දරුවෙක් ලෙස හදා වඩා ගන්නට. බුසාවි ගැන ගිවිසුමක් පත්‍රය වස්සන් කරනවා. පොරොන්දු පත්‍රය වස්සන් කරනවා. ඒ ගිවිසුම වලට ඊට වෙන වගන්තර එකෙන් ගත්ත ප්‍රකාශ වස්සන් කරනවා. මේ දරුවා මගේම දරුවෙක් ලෙස වෙනස්කම් නොකර මා සතු දෙය එයාට උරුමයක් ලෙස දෙමින් මම මේ දරුවා හදා වඩා ගන්නවා කියලා. එමයි දරුවෙක් හදා වඩා ගැනීමේ නීතිය. ඒකට කියන හදා වඩා ගැනීම. මෙතන තිබෙන නියම තේරුම එක තමයි දෙවියන් වහන්සේගේ පවුලට ආйти නැතිව සිටියා වූ ඔබ සහ මාව දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස උන්වහන්සේගේ පවුලේ සමාජිකයෙක් ලෙස එනවා දරුවෙක් ලෙස දුවෙක් හෝ පුතෙක් ලෙස හදා වඩා ගැනීමට ස්වාමින් වහන්සේ කැමති වුණා. හලෙලූයා. කැමති වුණා පමණක් නෙවෙයි ඒකට නීත්‍යානුකූල ස්ථිරත්වයක් කර දුන්නා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වගුරලා ඒ ලේ මිලයක් ලෙස උන්වහන්සේ ගෙවලා අප අරගත්ත උන්වහන්සේ සන්තක කරගන්නට. හලෙලූයා. නම් එහෙනම් මෙතන පටන් අපි ඉගෙන ගන්නට යන්නේ අපි වෙනත් කොහෙද හිටියේ කට්ටියක් අපව අරන් තිබෙන ස්වාමින් වහන්සේගේ ලෙන් මිලදී අරගෙන උන්වහන්සේ සන්තක කර ගැනීමට උන්වහන්සේගේ දරුවෙක් කීමට දැන් හදා වඩා ගන්නේ ලොකු කෙනෙක් නෙවෙයි පොඩි කෙනෙක්. අම්මා තාත්තා හදා ගන්න නන්දමව හදා ගන්නට අපිට නීති අනුකූල ගන්න බෑ. පේනවද? කිසි දෙයක් නොතේරෙන කෙනෙක් තමයි ගන්නෙ. කිසි දෙයක් නොතේරෙන්නව අත දරුවෙක් තමයි ගන්නෙ. එහෙනම් අපිවත් එවැනි අවස්ථාවක තමයි සොම්නන්සේ ගත්තේ. හදා වඩා ගන්නට. දැන් එතනින් තමයි බලන්න යන්නේ. ඒකයි පොඩි හැඳින්වීමක් දුන්නේ. එතනින් අපි බලන්න යන්නේ. අපි බලමු ද්විත කතාව 14:2. මක්නිසාද නුඹ නුඹේ දෙව් ස්වාමින් වහන්සේට ශුද්ධ සෙනගක්ය. ස්වාමින් වහන්සේද පොළොව තලෙහි වසන සියලු මනුෂ්‍ය වර්ගයන් අතරින් තමන් සන්තක සෙනගක් වන පිණිස නුඹ තෝරා ගත්සේක. හලෙලූයා. මේ ස්ථානයේ කියලා පැහැදිලිවම ස්වාමින් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන් අතරින් තමන් සන්තක සෙනගක් වෙන පිණිස ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳවා ගත්තායි කියලා. හලෙලූයා. සියලු මනුෂ්‍ය වර්ගයන් අතරින් මේ ලෝකේ කොච්චර මනුෂ්‍ය ඉන්නවද? කොච්චර ජාතින් ඉන්නවද? ඔවුන් අතරින් ස්වාමින් වහන්සේ සන්තක සෙනගක් වෙන පිණිස ස්වාමින් වහන්සේ සන්තක මනුෂ්‍යෙක් වෙන පිණිස උන්වහන්සේ සන්තක දරුවෙක් වෙන පිණිස ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳවාගෙන තිබෙනවා.
එහෙනම් අහම්බෙන් ඇවිල්ලා නැහැ මේ ස්ථානෙට කවුරුත්. ඉබේ ඇවිල්ලා නැහැ කවුරුත්. වැරදීමකින් ඇවිල්ලා නැහැ කවුරුත්. ස්වාමීන් වහන්සේගේ තෝරා ගැනීම කණුවයි. ඔබ මෙතනට ඇවිත් සිටින්නේ. හලෙලූයා. එහෙනම් ස්වාමීන් වහන්සේ දන්නවා ඔබ ගැන හොඳටම. ඒ නිසා ස්වාමීන් වහන්සේ අවශ්‍ය වුණා. ඔබ උන්වහන්සේ සන්තක කරගන්න. ඔබ මෙතනට අහම්බෙන් ආවේ නැහැ. වැරදීමකින් ආවේ නැහැ. පල්ලියට යන්න ඕනේ. ආගමක් අදහන්න ඕනේ කියලා ආවේ නැහැ. දෙවියන් වහන්සේගේ පෙර නියමයේ තිබුණා. ඔබවත් මාවත් තෝරා ගන්න ඕනේ කියලා. ඒකයි මෙතන කියන්නේ. එහෙනම් අපි දන්නේ නැහැ. අපිට ඕනෝ කාලෙක ස්වාමී යේසුස් වහන්සේගේ ජීවිත පූජා කර ලේ වැගරුවා ඔබව මාව මිලදීගෙන ස්වාමීන් වහන්සේ සන්තක කර ගැනීම සඳහා ස්වාමීන් වහන්සේගේ පවුලට ඇතුළත් කර ගන්නට. ඒකට කියන්නේ හදා වඩා ගැනීම. ඇතුළත් කර ගැනීමට ඔබ මාව හදා වඩා ගන්නට. අපි දන්න බොහෝ දෙමාපියෝ සමහර දරුවෝ හදා වඩා ගන්න දරුකමට. මගේ ඥාති පවුල් දෙක තුනක් ඉන්නවා මට කොලේ ඕන් දරුවෝ ඉන්නවා. හැබැයි දරුවෝ හදා වඩාගෙන ඉන්නවා. හදා වඩාගෙන යනවා. ඒ වගේ හදා වඩා ගන්නවා දරු සෙනහසින්. එතකොට ඒ Tamanට අයිති දරුවෙක් තමයි ප්‍රකාශ වෙන්නේ. උපැන්නේ ලියන්නේ ඔය පියාගේ වාසගම හදා වඩා ගැනීමද ඒ වාසගම යට අයිති වෙනවා. ඒක හදා වඩා ගන්නවා කියලා කියන්නේ. ඒතර මෙයා සතු උරුමය ඔබ දරුවෙක් හදා ගන්නවා නම් ඒතර ඔබ සතු යම් කිසි දේපලක් තිබෙනවා නම් නීතියානුකූල දරුවාට පැවරෙන්නත් අවශ්‍යයි. ඒක හදා වඩා ගැනීම තියෙන අයිතිවාසිකම. මේ හදා වඩාගත් දරුවෙක් මෙයාට දේපලයි තිය නැහැ කියලා කියන්න බෑ. ඒක නීතියට පටහැනි. ඒකයි නීතියානුකූල හදා ගන්න දරුවාට තියෙන අයිතිය ඔබගේ සතු දේපලයට අයිති. නීතියානුකූලවම. ඒක තමයි කිවිසුම් පත්‍රය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සන්තක හැම දෙයක්ම යේසුස් වහන්සේගේ ලේන් මුලදී අරගෙන හදා වඩා ගත්තා ඔබට මට අයිති තිබෙනවා. ඒකයි මෙතන කියන්නේ උන්වහන්සේ සන්තක. ඔබ මා උන්වහන්සේ සන්තක කරගන්න උන්වහන්සේ කැමති වුණා කියලා කියනවා. වික්මන්ට යමු තව ටිකක් පල්ලෙහාට යද්දී අපිට තේරෙනවා. යෙසාය 63:16 මක්නිසාද ඔබ අපේ පියානෝය. ආබ්‍රහම් අප නොදන්න නමුත් ඊශ්‍රායෙල් අප නාඳුනන නමුත් ස්වාමින් වහන්සේ ඔබම අපේ පියානෝය. අපේ මිදුම්කාරයානෝය. ඒ පුරාණයේ සිට ඔබගේ නාමයය. ආමෙන්. මේ ඉස්සෙල්ලා කියන්නේ ඔබ වහන්සේ අපේ පියානෝ. දැන් පිටස්තර දරියෙකුට ඇවිල්ලා කියන්න බෑ. මට ඔයා මගේ තාත්තා කියලා. ඒ අයිතිය පැවරෙන්න ඕනේ. තාත්තා කියලා කියන්න. දැන් පාරේ ඔබ යනකොට පාරේ යන දරුවෝ හතර පහ දෙනෙක් කැවිලා ඔබගේ අත්වල එල්ලිලා ඇඟේ එල්ලිලා ෂර්ට් එක එල්ලිලා කිව්වොත් ඔයා මගේ තාත්තා කියලා ඔබට කොහොම වෙයිද? ඔබට හිතන්නකෝ චිත්‍රෙම වවාගෙන ඔබට කොහොම වෙයිද? එහෙම කෙනෙක් තාත්තේ ඔයා මගේ තාත්තා. එතන හිටියොත් එහෙම ඔබ එහෙම ටිකක් දන්න කෙනෙක් මූට මෙච්චර ළමයි ඉන්නවද? අපි දැන් හිටියන මෙච්චර ළමයි ඉන්නවා කියලා. මේ ළමයි මෙච්චර කොහෙද හිටියේ? අන්න වෙනත් විදියට යන කතාන්දරයක්. වෙනා නේද? එහෙනම් කාටවත් බෑ ඔබට තාත්තා කියන්න. ඔබගේ දරුවෙකුට මිසක්. එහෙම නැතිනම් නීතියානුකූලව ඔබ කිව් විදියට මමට පෙන්වු විදියට හදා වඩාගත් දරුවෙකුට මිසක් තාත්තා කියන අයිතියක් නැහැ. දැන් පැහැදිලිද? ඒක තමයි එතන සැබෑව. එතකොට දැන් මම මෙතන කියනවා ඔබ වහන්සේ අපේ පියානෝ කොහොමද එසාය දිවසරේ කෙලිදරව් කරන්නේ? අපි අතන ද්විත වාක්‍ය කියුවා ඔබ වහන්සේ සන්තක කරගන්නට අපේ කැඳෙව්වා. එහෙනම් මාව උන්වහන්සේ සන්තක කරගන්න කැඳෙව්වා කියලා මා විශ්වාස කරනවා නම් මට අයිතියක් තිබෙනවා ස්වර්ගීය දෙවියන් වහන්සේට මගේ තාත්තා කියලා කියන්න. පියානෝ කියන්නේ තාත්තා. මගේ තාත්තා කියලා කියන්න. දෙවියන් වහන්සේට කවුරුත් තාත්තා කියන්න කැමති වෙන්න ඕනේ. මොකද අපිට තියෙන ලංකාවේ තිබෙනා වූ මේ සිංහල සහ හින්දු සංස්කෘතිය තුල දෙවියන් කිව්වම
භයානක දෙයක්. බෞද්ධ හින්දු සංස්කෘතිය තුළ දෙවියන් කිව්වම භයානකයි. දෙවියෝ දඬුවම් කරයි. දෙවියන්ට ලං වෙන්න බෑ. දෙවියෝ මේ වගේ කෙනෙක්. මෙහෙම චිත්‍රය තමයි පේන්නේ දෙවියන් වහන්සේ ගැන. බෞද්ධ සහ හින්දු සංස්කෘතියක් අපිට තියෙන නිසා අපේ රටේ. නමුත් දෙවියන් වහන්සේගේ සෙනග වෙන ඔබ සහ මම අපේ සිංහලෙන් පුළුවන් අපි ද්‍රවිඩෙන් පුළුවන්. අපි ඒ සංස්කෘතියෙන් මිදිලා දෙවියන් වහන්සේ ගැන පැහැදිලි පින්තූරයක් අද ඇති කර ගන්න ඕනේ. දෙවියන් වහන්සේ දෙවියන් නොව දෙවියන් වහන්සේ මාගේ පියාණෝ කියලා. හලෙලූයා. ඒ අයිතිය තමාට මේ මොහොතේ තමා පවරා ගන්න ඕනේ. මෙයා මගේ තාත්තා. දෙවියන් වහන්සේ මගේ තාත්තා. ඒ අයිතිය. එහෙම අයිතියක් ඔබ ඇති කරගත්තොත් තමයි ඔබට තේරෙන්නේ ඔබ දෙවියන් වහන්සේගේ පුතෙක්, දුවෙක් නැත්නම් දරුවෙක් කියලා. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ ඔබගේ තාත්තා කියන ඒ අයිති වාසිකමේ සිටවිල්ල තුල ඔබ ගොඩනගෙන්න අවශ්‍යයි. හලෙලූයා. වික්මොන්ට යමු තවත් පදයකට. මොනවද එතන කියන්නේ කියලා බලන්න. හොෂයා 11:1. හොෂයා පොතේ 11:1. බාලව සිටි කල මම ඔහුට ප්‍රේම කොට මාගේ පුත්‍රයා වූ ඔහු මිසරයෙන් කැඳවා ගතිමි. දැන් බලන්න දෙවියන් වහන්සේ හොෂයා පාවිච්චි කළා කියනවා ඊශ්‍රායල් බාල වයසේ සිටින විට දැන් මම අපිට කිව්වා හදා වඩා ගන්නේ පොඩි දරුවෙක් අත දරුවෙක් කිසි නොදන්නා දරුවෙක් කිසි දෙයක් තේරුම් ගන්නට බැරි දරුවෙක් තමයි හදා වඩා ගන්නේ. දැන් හදා වඩා ගන්නට අපි හිතමු මෙතන මේ දරුවෙක් නැති කවුරු හරි හදා වඩා ගන්නට කැමති වෙනවද මේ අපේ කවුද අසන් නේද? අසන්නේ වයස කීයද? 19ක කොල්ලෙක්. දැන් මෙතන ඉන්න කවුරු ගිහලා කියනවා බ්‍රලෙන්සිට කාන්තිටයි අසහන්ව අපේ දරුවෙක් වගේ හදා වඩා ගන්නට අපිට ඕනේ. පුළුවන්ද? පුළුවන්ද? බෑ. අම්මා තාත්තා අපි හිතමු නිකන් කිව්ව අපි අම්මට කැමතිලා කියලා කමක් නැහැ. අපිට දරුවෝ ඉන්නවනේ. එහෙනම් ඕගොල්ලෝ බ්‍රදර් සිස්ටර් මේ අසන් අපේ පුතා වෙනක් මේ දෙවෙනි කොල්ලා පවුලේ දෙවෙනියා එයාව හදා වඩාගෙන හරි අපි කැමති දෙන්නම් කියලා. ඒගොල්ලෝ කැමතිලා කිව්වකෝ මෙයා කැමති වෙන්න එපා. මෙයා බෑ. මට බෑ. එයා බෑ කියනවා නම් නීති අනුකූල එක බෑ. නීතිය පිළිගන්න එක බෑ කියලා. දැන් පේනවා ඒ නිසා තමයි යමක් කම තේරෙන කෙනෙක් හදා වඩා ගන්නට බෑ. කවුරුත් ගන්නෙ නෑ. ඒක නීතියට පටහැනි. නීතිය නිතරම අහන්නේ යාගෙන්. ඔයා කැමතිද? මේ අම්මයි තාත්තයි පිළිගන්න. එයා බෑ කිව්වොත් නීතිය කියලා මේක හරියන්නේ නෑ. ඒ නිසා නීතියලුත් අවසර තිබෙන්නේ 6-4ක් නොදන්නා කෙනෙක් ලදරුවෙක් හදා වඩා ගන්න කියලා. දැන් මෙතන පෙළෙන්නේ ඒකයි අපිට. මෙතන කියන්නේ ඒකයි. අපි මිසරේ බාල වයසේ සිටින විට ලදරුවෙක් වාගේ සිටින මිසරේ කියලා කියන්නේ ආත්මික අර්ථය නම් අද මේ ලෝකය යේසුස් වහන්සේගෙන් පිටස්තර ලෝකය යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නොදන්නා ජීවිතයක් ඇති ජීවිතයක් ගැන කතා කරන්නේ. ලෝකෙ කොච්චර සෙලගින්නවද? ඔන්න නොදන්නා දරුවෝ ඔහොත දරුවෝ කියලා තමයි බයිබලේ ප්‍රකාශ වෙන්නේ නම්. එවැනි කෙනෙක්ව තමයි හදා වඩා ගන්න ඕනේ. අද යම් කිසි කෙනෙක් අවුරුදු 60ක් වුණා ලෝකයේ වයස නමුත් ඒ සංසය පිළිගනු ලබනවා නම් යාගේ ජීවිතේ එයා හදා වඩා ගැනීමට එයා ඉදිරිපත් වෙන කෙනෙක් දෙවියන් වහන්සේ තෝරගන්නවා. ලෝකයේ අවුරුදු 60යි හැබැයි දෙවියන් වහන්සේ තුල බිලින්ද කැටිලා ගණන් ගන්නේ. මේකයි තේරුම. ආත්මික තේරුම. එහෙමනම් ලෝකේ අතරමං වෙලා කිසිම දෙයක් කරගන්න බැරුව ජීවිතේ අරමුණ බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන මිනිස්සු ඔබ සහ මම මේ හිටියා. අපිව හදා වඩා ගන්නට උන්වහන්සේ ඉදිරිපත් වුණා. දැන් අපි ඇවිල්ලා දෙවියන් වහන්සේ සන්තක දරුවෝ. හලෙලූයා. මෙතන කියන මිශ්‍රයෙන් කැඳවා ගත්තා කියලා. ලෝකෙන් ඔබවමා කැඳෙවා. මිශ්‍ර කියන්නේ ලෝකෙන් කැඳෙවා. මිශ්‍ර කියන්නේ එදා අවුරුදු 430ක් ඊශ්‍රායල් සෙනග වාල් ජීවිතයක් ගත කරා. ඒ වාල්කම සිටිය නිදහසක් නැතුව
අරමුණක් නැතුව හෙට දවසේ ගැන බලාපොරොත්තුවක් නැතුව ඔව් කනස්සල්ලෙන් කඳුලෙන් වැළපීමේ සිටියා අවුරුදු 430ක්. එතනින් තමයි මෝසෙස් පාවිච්චි කළා දෙවියන් වහන්සේ සෙනගව එළියට ගෙනාවේ. ඒකයි මිස්රයෙන් කැඳවා ගත්තා කියලා කියන්නේ. දැන් අපි දකිනවා මිස්රයෙන් කැඳවා ගත්තා ඔබව සහ මාව දෙවියන් වහන්සේගේ දරුකමට උන්වහන්සේ තෝරාගෙන තිබෙනවා. දෙවියන් වහන්සේගේ දරුවෙකුට අයිති ඒ උරුමය අපි බැලුවා උන්වහන්සේ අපිට දී තිබෙන එහෙමනම්. එහෙමනම් කැඳවුවේ මිස්රයෙන් කියන්නේ ලෝකයෙන්. මං කවද හදා වඩා ගන්නට තමයි කැඳවලා තිබෙන්නේ. අපේ හොඳක් නිසා නෙවෙයි. අපේ ධර්මිකකමක් නිසා නෙවෙයි. මගේ පවුලේ බාලමල්ලි අනිල්. එයා දැන් මගේ තාත්තා ඔක්කොම 12ක් විතර ඉන්න පවුල් දෙකේ. එතකොට අපිට කන්න දෙන්නේ නැහැ තාත්තා. සලකීමක් නැහැ. එතකොට අවුරුදු එකමාරට අපි මෙහෙම ඉන්නේ. දැන් මගේ නංගි පිටිලා බාලයා පවුලේ බාලයා පිටිලා. ඊට පස්සේ පවුලේ බාල පිරිමියා මල්ලි අද මට ක්ලීන් අනිල්. මෙයාට තිබුණා මොකද මාන්දම වගේ දෙයක්. මම අහලා තියෙනවා මාන්දම කියලා මම පොඩි කාලේ අහලා තියෙනවා. මෙයාගේ බඩ ලොකුයි. මෙයා මාන්දම වගේ. ඉතින් මෙයාට සාත්තුවක් නැහැ, කණ්ඩ නැහැ. බාලම අපිට කණ්ඩ නැහැ. ඉතින් මෙයාටත් නැහැ. තාත්තා කණ්ඩ දෙන්නේ නැහැ. මං නංගිව දින කකුල දාන රිදා කරගෙන ඉන්නකොට තිදි කරගෙන ඉන්නකොට මට්ටක්කුලේ ඥාතින් කට්ටියක් ආවා. එයා ආවේ බිමාල් වගේ නේ. ඉන්නේ මල්ලි අනිත් මල්ලි. එයාව ගෙනියන්න. එයා සුදුවට හිටියා. එයා අතර සුදු ඉන්නේ. එයා සුදුවට හිටියා. එයා ලස්සන හිටියා. ඉතින් ඔක්කොලාටම දැකන් කවුළු විදිහට පෙනුණා බිමාල්ව. බිමාල් ගෙනියන්න තමයි ආවේ. හදා වඩා ගන්න මගේ ඥාතින් කට්ටියක්. නමුත් අනිල් දැන් මම බලන් ඉන්නවා. අනිල් බාලමල්ලි මුල්ලකට එලා ඔළුව මෙහෙම කරගෙන ඉන්නවා. එයා බුද්ධි ගන්න එහෙම තමයි. මම එයා බුද්ධි කරන්න කෙනෙක් නැහැ. බාල නංගි පිටිලා. අම්මා එයා බුද්ධි කරනවා. මෙයාට සාත්තුවක් නැහැ. එතකොට මේ බාල මල්ලි අදටත් අපිට බලන්න පුළුවන් මත අවුරුදු 52ක් විතර තියාගේ වයස. අදත් බුද්ධිය ගන්නකොට එයා පැද්දෙනවා. එහාට මෙහාට. මෙහෙම බීම බුද්ධිය ගත්තත් එයා පැද්දෙනවා. එයා එදා එහෙම තමයි බුද්ධිය ගත්තේ. එයා පැද්දුලා එයාම පැද්දුණා. මේක පැද්දුණා. අදටත් එයාගේ පුරුද්ද තියෙනවා. අවුරුදු 52ක් වයස. ළමයි තුන් දෙනෙකුත් ඉන්නවා. මම මේක නෝට් කරේ දවසක් මෙහා පිළා මේ බුදිය අත්තා මම බලන්නේ එයා පැද්දෙනවා. මට නගලා පොඩි කාලේ චිත්තේ මතක් වුණා. ඒතර බිමාල්ලේ ගෙලෙන්ඩාවව ඒ ඥාතින් බැලුවා අනිල් ඉන්නවා. අනිල්ට එච්චර පෙනුමක් නැහැ. පෙනුම තියෙන්නේ මේ බිමාල්ටයි. ඒ වගේ ගෙනන්න යාවේ. මෙයා තව හිටියොත් මැරනවා කියලා ඒගොල්ලෝ කතා කරන මට ඇහෙනවා දැන්. එදිනේ වැඩිමාල් ලක්කා කතා කරගන්නවා. ගෙනි කෙනෙක් කෙනා කතා කරගත්තා. මේ නංගි අපි මෙයා ගෙනු මෙයා හිටියොත් මේ ළමයා මැරලා යයි. මෙයා කියලා හදාගමු. කියලා අනිල් එක්කගෙන ගියා. අනිල් එක්කගෙන ගිහලා හදාගත්තා. මට්ටකුලේ අක්කලා ඥාතින් කට්ටියක්. ඊට පස්සේ දවසක ඇවිල්ලා වෙනත් අංකල්ලා කට්ටිය එක්කලා බිමල් එක්කගෙන ගියා. හදා වඩා ගන්න කියලා. මේ මගේ පාඩු වෙච්ච දේ මගේ තාත්තගේ යහපත්කම නිසා. හදා වඩා ගන්න. මේම තමයි දැන් මේක මට හොඳටම තේරෙනවා. හොඳටම තේරෙනවා. මේම තමයි අපි හිටිය ලෝකේ. මෙන්න මේ වගේ දැන් මගේ පවුලේ කට්ටිය අසරණලා හිටියා වගේ. මල්ලි එක මුල්ලක නංගි තව තැනක බිමා තව තැනක අනිත් පල්ලා තව තැන්වල මම තව තැනක අපි අතරමඟුණු ජීවිතයක් ගත කළා. අපි මොනවද කරන්නේ කියලා අපිටම දන්නේ නැහැ. අපිට බලාපොරොත්තුවක් නැහැ. සුන්දර අදහස් අපිට නැහැ. ඔක්කොම තියෙන්නේ අමීරි දේවල්. අමීරි අත්දැකීම්, අමීරි දේවල් තමයි අපේ ජීවිතේ මතකෙට තියෙන්නේ. ඉතින් මේ නිසා අපි එන්න අසරුණා කාලකන්ණි වුණා. අපි හිතුවා අපි වහා කාලකන්ණියෝ කියලා. අපි හිතුවා අපිට සරණ වෙන්න පිට වෙන්න කවුරුත් නැහැ කියලා. එවැනි ඊටාම දුක්ඛිත තත්ත්වයට පත් වෙන මොහොතක, පත්තර හිටිය මොහොතක තමයි මේ මිසිරේ කියන වහල් කමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබව මාව දරුකමට හදාගන්න කැඳවුවේ. හලෙලූයා. අපි කවුද? වහල්ලු. අපි කවුද? ජීවිතේ අවදානම් තත්ත්වක සිටියව මරණය දැක දැක සිටියව කණ්ඩායම. ජීවනයක් නැහැ. මරණය දැක දැක හිටිය කණ්ඩායමක්. එවැනි ඔබ සහ මාව තමයි යේසුස් වහන්සේ දරුකමට කැඳවා ගත්තේ මිසිරෙන්. හලෙලූයා. එහෙනම් මේක අමතක කරන්න එපා කවුරුත් අද දවසේදී.
ඔබ හිටියේ කොයිද කියන එක. මම හිටියේ කොයිද කියන එක අපිට මතක තියාගන්න ඕනේ. අපි ලෝකේ සිටියේ. ඒ ලෝකෙන් තමයි මිශ්‍රයෙන් තමයි කියන ඔෂයා පොතේ 11 ඒ දෙවෙනි පදේ අපි කියුවා. අපි කැඳෙවේ 11 වෙනි පදේ පරිච්ඡේද එක අපි කියුවා අපි කැඳෙවේ මිශ්‍රයෙන්. කැඳෙවේ මිශ්‍රයෙන්. හදා වඩා ගන්න. මම කිව්වා හදා වඩා ගැනීම ඔබට උත්තරම පැහැදිලි වෙනවා. ඒකේ තියෙන නීති අනුකූලභාවය සහ අයිතිවාසිකම. දැන් අපි යමු යෝහන් 1:12. යෝහන් 1:12. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහා ගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. අපි යේසුස් වහන්සේ අදහා ගැනීම තුල පිළිගැනීම තුල මම අපට කිව්වා එයා අවුරුදු 60ක් වෙන්න පුළුවන් ලෝකයේ වයස. හැබැයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හදා වඩා ගැනීම තුල යේසුස් වහන්සේ පිළිගන්න මොහොතේදී මේ මගේ තාත්තා කියලා ගැලුම්කාරයා කියලා පිළිගන්නා මොහොතේදී එයා බිලින්දේ බඩපත් වෙන ආත්මිකව ලෝකයේ වයස අවුරුදු 60යි. එයා දෙවියන් වහන්සේ වල ආත්මික බිලින්දෙක් අපිට පෙන්නවා හදා වඩා ගන්නේ අසන්ව හදා වඩා ගන්නට බෑ. අම්මයි තාත්තයි කැමතුණත් හසාන්න අපිට හදා වඩා ගන්න බෑ. එයා දැන් කිව්වා අවුරුදු 19ක් කියලා. එයා බෑකම නීතියක පිළිගන්නවා. ඉතින් නොදරුවෙක් තමයි. කිසිය තේරුම් ගන්න බැරි දරුවෙක් තමයි. මේ අම්මා තාත්තාද කවුරුද තේරුම් ගන්න බැරි දරුවෙක් තමයි නීති අනුකූලවත් අපිට හදා වඩා ගන්න අවසරයක් තිබෙන්නේ. නැත්තම් එයා කැමැත්ත විමසන්න ඕනේ. කැමැත්ත එයා බෑ කිව්වොත් බෑම තමයි. ඒක නීතිය. ඒ නිසා මෙතන ඉත පැහැදිලිව අපි පේනවා. දැන් ස්වාමීන් වහන්සේ අපිව කැඳවා තිබෙන්නේ වැඩුණු වයසට ගියව එහෙම නැත්නම් තරුණ ඒ වගේ අය නෙවෙයි බිලින්දන් හැටියටයි අප හදා වඩා ගන්න උනත් අරන් තිබෙන්නේ. හලෙලූයා. ඒ බිලින්ද තමයි ස්වාමීන් වහන්සේට ගොඩනගන්න අවශ්‍ය අපි එවැනි තත්ත්වෙට හිටිය අය. අද අපි යම් කිසි ප්‍රමාණයක ගොඩනගලා තිබෙනවා. මම දන්නේ නැහැ ඔබ කොච්චර ගොඩනගුණාද කියන එක. ගොඩනගලා තියෙන සමහර අය ස්වාමීන් තුල බිලින්ද කමින් යම් කිසි තැනකට ආවිලා තියෙන සමහර අය. ඒ නිසා අපි හදා වඩා ගත්තා. මෙතන කියනවා එහෙමනම් අපිට දෙවියන් වහන්සේ බලය දුන්නා දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වීමට. දෙවියන් වහන්සේ බලය දුන්නා කියලා. මෙන්න මේ වචනේ තමයි වැරදි ගැනීමකට යන්නේ සමහර කට්ටිය. දෙවියන් වහන්සේට බොහෝ පුත්‍රයෝ සිටියා කියලා. අපි කියන්නේ කියන යේසුස් ක්‍රිස්තුස් විතරයි. මෙතන මේක තමයි වරද වටහාන බොහෝ අය උගන්වන්නේ. සමහර බොහෝ අය කියන්නේ විශේෂයෙන්ම යක්ෂාක්ෂිකාරයෝ උගන්වන්න යන්නේ මෙන්න මේ දේවල් වැරදි විදිහට. මෙතන කිය උන්වහන්සේ බලය දුන්නා. ඒ බලය දුන්නේ දෙවියන්වහන්සේගේ දරුවෙක් වීමට. දේව පුත්‍රයා ඇවිල්ලා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුතේ බවට පත් වෙන්න බලය දුන්නා. ඒ කියන්නේ ඔබට සහ මට. එහෙනම් අපි බලය ලබා ගන්නව සෙනගක් දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වීම සඳහා. හලෙලූයා. එසේ මෙසේ සෙනගක් වෙන අපිට ලොකු අයිතියක් තිබෙනවා. අපිට ලොකු ශක්තියක් තිබෙන්න ඕනේ. මම දෙවියන් වහන්සේගේ පුතෙක් කියලා සෙනේ වන්තේ. හලෙලූයා. ඉදානින් දෙපා. ඔබගේ ප්‍රචාරිතම අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනේ සම්බන්ධව. හලෙලූයා. දෙවියන් වහන්සේගේ පුතෙක් කියලා දැනෙනවා නම් එයායි ඕම ඉන්නේ නැහැ. එයාට සතුටක් ඇති වෙනවා. ඕ මම හදා වඩා ගත්තා දෙවියන් වහන්සේගේ පුතා. මම දෙවියන් වහන්සේගේ පුතා. ඒක ඔබට දැනෙන්න ඕනේ. ඔබ දේව දරුවෙක්. ඔබ ආහාරයගේ මෙයාගේ දරුවෝ නෙවෙයි දෙවියන් වහන්සේගේ දරුවෙක්. අපි දැන් බලනවා උන්වහන්සේ සන්තක දරුවෙක්. අපි බැලුවා උන්වහන්සේ මගේ පියා යසායා පොතේ කියන විදිහට. එහෙනම් දෙවියන් වහන්සේ මම කිව්වා බෞද්ධ සහ හින්දු සංස්කෘතිය අනුව දෙවියන් වහන්සේ ගැන තියෙන චිත්‍රය අති භයානකයි. ලං වෙන්න බෑ කවදාත්ම දෙවියන් වහන්සේට. එහෙමයි ඒ සංස්කෘතිය පෙන්වන්නේ. හැබැයි මෙතන අපිට පේනවා යසායා දිවසරය තුලින් දෙවියන් අපේ පියාණෝ පියා කියන උන්වහන්සේ අපේ තාත්තා. තාත්තායි දරුවට ලං වීමක් තිබෙන්න ඕනේ. බැඳීමක් තිබෙන්න ඕනේ. ඒ නිසා මේ ලෝකයේ තිබෙනා සමහර සංස්කෘතියෙන් එක්ක මෙන්න මේව තමයි ගැටෙන්න යන්නේ. තේරෙනවද? අපි සංස්කෘතිය සමහර දේවල් අපි ප්‍රතික්ෂේප කරන මෙන්න මේ දේවල් එක්කයි. දෙවියන් වහන්සේ අපෙන් ඈත් වෙලා නැහැ. දෙවියන් අපේ තාත්තලට අපිට ලං වෙනවා. පියෙක් කැමති නැහැ දරුවෙන් ඈත් වෙන්න. පියා කැමති දරුවෝ ලං වෙන්න. දරුවා කැමති පියාට ලං වෙන්න. ඒක තමයි සැබෑව. එහෙනම් මේ ලෝකේ අපි දකින්නා අපි අතරේ තිබෙනා ඒ අභ්‍යාසය නම් ඒ ප්‍රායෝගික උන්ගේ අත්දැකීම නම් වල තිබෙන්නේ ඈත් වීමක්. දෙවියන්ගෙන් ඈත් වීමක්. ඈත් ඉඳලා දෙවියන්වහන්සේ වන්දනාමාන කරන්න ඕනේ. ඈත් ඉඳලා දෙවියන්වහන්සේට අපි ගරු කරන්න ඕනේ. ලං වෙන්න බෑ. ඒ නිසා ඒ මනස අයින් කරන්න අවශ්‍යයි.
මම දකින බොහෝ සභාවල කිතුණන්ගේ ජීවිතවල මේක තමයි තියෙන මනස. දෙවියන් වහන්සේගේ භයානක පින්තූරයක් ඇති වෙලා තිබෙන්නේ. ඒ ඇවිල්ලා අර බෞද්ධ සහ හින්දු සංස්කෘතිය තුල ආ භාෂය ඒ තුල ඔබ හිර වෙන්න ඕන කමක් නැහැ. ඔබ සැබෑ දෙවියන් වහන්සේගේ මිනිසෙක් නම් ඒ මනස අයින් කළා දාලා දෙවියන් වහන්සේ මගේ තාත්තා කිව්වම ඔබට ඇති වෙන ඔබගේ තාත්තයි ඔබ අතර තියෙන බැඳීමක්. දැන් මගේ මනසේ තාත්තයි මා අතර බැඳීමක් නැහැ. මම කිව්වනේ මගේ තාත්තයි මා අතර දුරස්ත වීමක්. මගේ සහෝදරයන්ටත් තියෙන්නේ තාත්තයි ඔවුන් අතර දුරස්ත වීමක්. එහෙම බැඳීමක් නැහැ. යම් කිසි කිට්ටුකම තිබුණා කිට්ටු අම්මත් එක්ක විතරයි. තාත්තත් එක්ක නැහැ. ඒ නිසා තාත්තා එක්ක මට තිබෙන වැරදි චිත්‍රයක්. තාත්තා ඔක්කොම මෙහෙමයි. සිස්ටර්ගේ වැඩිමහල් සහෝදරියගේ වැඩිමහල් දියණිය අදට තව විවාහ වෙන්නේ නැහැ. ඒ තාත්තා නිසා. එයාගේ තාත්තා නිසා. මගේ මසිනා නිසා. එයා දැක්කේ පොඩි කාලේ ඉඳලා අම්මට හිරිහැර කරනවා. ඒක සිස්ටර් එකක් අකට ගහනවා. මම පාව වාද කරා. ඒ පවුල ඇතුළේ දවසේ මොකද්ද මේ කරන්න මහා අපරාධي. මගේ තාත්තා තෝම තමයි හිටියේ. අද එළම අවුරුදු 33ක්. ඒ දුව අවුරුදු 33යි. අදත් විවාහෙන්න බෑ කියලා කියනවා. එයා කියනවා මගේ තාත්තා නිසා මට ඔක්කොම පිරිමි පාවුණා. කොහොම මනසක් යටත් දෙ ළමයට. මට ඔක්කොම පිරිමි පාවුණා මගේ තාත්තා නිසා. ඒ නිසා මෙවැනි මනස් ඇතුව සමහර දරුවෝ මෙතන ඇති මම ඉන්නා වගේ. මගේ මල්ලිලා ඉන්නා වගේ. තාත්තා ගැන වැරදි පින්තූරයක් ඇති. මේ නිසා මේකෙන් අපි එළියට එන්න ඕනේ. මම මේකෙන් එළියට ආවේ බොහොම අමාරුවෙන්. නැත්නම් මට තිබුණේ තාත්තා කියොම එකපාරට පිළිකුල් සහගත මනසක්. තාත්තා කියොම මම අප්‍රියතන මනසක් තිබුණා මටත් නැතුව නෙවෙයි. හැබැයි මනසෙම එළියට ආවා. ඒ ආව නිසා තමයි මට පුළුවන් මේ මගේ තාත්තා කියලා පිළිගන්න උන්වහන්සේව. එහෙම නැත්නම් පිළිගන්න බෑ. එහෙම නැත්නම් මගේ මනසේ තියෙන ද්වේෂයක්. දැන් බලන්න සමහර භාර්යාවන් පුරුෂයා ද්වේෂ කරනවා. ඒ පුරුෂයා දිහා බලලා සමහරට හැම පිළියෙක් ගැනම කියනවා මම ඔක්කොම එක වගේ කියලා කියනවා. ඒ ද්වේෂයක් මනසේ ඇති වෙලා තියෙනවා. ඒ පුරුෂයාගේ හැසිරීම ක්‍රියාකලාප නිසා. ඒ දරුවන්ට තමන්ගේ තාත්තට එවැනි දෙයක් ඇති සමහර විට. එවැනි තුවාලෙ මැති තාත්තලා සම්බන්ධව. අර සිස්ටර්ගේ අක්කාගේ ඒ දුව අදටත් තියෙන එපා කියලා. විවාහයක් එපා. තාත්තා නිසා ඔක්කොම පිරිමින්ම යා ද්වේෂ කරනවා ඒ දුව. ඉතින් මේ වගේ චිත්‍රයක් අපතේ අපේ ලංකාවේ තියෙනවා බොහෝ අය තුල. මම කිව්වේ බෞද්ධ හින්දු සංස්කෘතිය තුල දෙවියන් කොහොම ඈතයි. දෙවියන් මාන්ට ලං වෙන්න බෑ. බොහොම භයානකයි දෙවියන් කිව්වම ඒ සංස්කෘතිය ගන්න දෙමයි. භයානක දර්ශනය, භයානක පෙනුමක්, භයානක ස්වරූපයක් දෙවියන් ගැන මවලා තියෙන තැන. එනිසා එවැනි මනසක් අපේ රටේ සෙනගට තියෙනවා. හින්දු වේවා සිංහල වේවා උන්ට තියෙනවා මේ මනසක්. දැන් මෙතන කියන්නේ වෙන දෙයක්. මේක කියලා දෙය දෙවන අපේ තාත්තා කියලා කියනකොට කොහොමද ඒක පිළිගන්නේ? මනසේ තියෙන වෙන දෙයක්. ගෙදර ජීවිතේ තාත්තා ගැන අප්‍රසන්න සිතිවිල්ලක් මනසේ තිබෙනම්, තාත්තා ගැන පිළිකුල් සාගත සිතිවිලි මනසේ තිබෙනම්, තාත්තා ගැන ආදරයක්, ගෞරවයක්, භක්තියක් මනසේ නැතිනම් මේ කියන දේ වටා ගන්න අමාරුයි. මම පිළිගන්නවා. හැබැයි සෙනෙවන්තය අපි එතනින් එළියට ආවේ නැතිනම් අපි ඔතන හිර වෙලා අපි පල් වෙයි එතනම. අපිට තනිසමක් ලබන්න බෑ කවදාවත්ම. අපි මේ ලෝකෙ විදියට අපි අපේ තාත්තා දෙස බලන විදියට දෙවියන් වහන්සේ දිහා බලන්න නරකයි. එවැනි තුවාල වලට මම කියන්නේ මගේ තාත්තා අපි තුවාල කරපු අය. මගේ තාත්තා ගැන හොඳ දර්ශනයක් නැහැ, හොඳ පින්තූරයක් නැහැ. හැම මතක් කරොත් ඔක්කොම තිබෙන්නේ පිළිකුල් සාගත දේවල් මගේ තාත්තා ගැන මගේ මනසේ. මතකනේ ඔක්කොම මේවයි. එක හොඳක් මතක් වෙන්නේ තාත්තා ගැන මට නම්. මගේ මල්ලටත් එහෙමම තමයි. දැන් මෙතන තාත්තා ස්වර්ගික තාත්තා කියලා කියනකොට අර මනසෙන් නම් මේ ස්වර්ගික තාත්තා දිහා බලන්නේ එහෙනම් මට ළඟා වෙන්න බෑ. එහෙනම් මට උන්වහන්සේ කියන භක්තියක්, ආදරයක්, ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ඒතර ඒක හානිය මටයි. එතන බලන්න ඕනේ තාත්තා කියලා ඒ සංකල්පය අනුවද? එහෙම නැතිනම් දෙවියන් කියන සංකල්පය අනුවද උන්වහන්සේ දිහා බලන්න ඕනේ. මම දෙවියන් කියන සංකල්පයෙන් උන්වහන්සේ දිහා බැලුවොත් කවදාවත් මට උන්වහන්සේ සන්තක වෙන්න බෑ. අතර මේ වචන අපරාධි. අතර උන්වහන්සේගේ ලේ වැකිලිම අපරාධි. නිසා මගේ මනසේ ලෙඩක් තිබෙනවා. ඔබගේ මනසේ ලෙඩක් තිබෙනවා. මෙන්න මේ ලෙඩේ අයින් කරගත්තේ නැතිනම් ඔබට කවදාවත් දෙවියන් දුන් සන්තක දරුවෙක් වෙන්න බෑ. නිසා මේක තේරුම් ගන්න දාසේවත්
මේ මනසේ තිබෙන මේ දෝෂයේ රෝගේ අද සුව කරන්නේ සංසගේ නාමයෙන්. ඒ තාත්තා සම්බන්ධ ඔබගේ ලෞකික තාත්තා සම්බන්ධව මානසික තාත්තා සම්බන්ධ දින ඒ වැරදි සියලුම ආකාර දේවල් මනසෙන් සෝදලා අයින් කළා. මේක අලුත් කරගෙන මේ මගේ ස්වර්ගික තාත්තා කියලා මනස කහවද්ද ගන්නට. එවිටයි ඔබට සන්තක වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ. හලෙලූයා. එවිටයි උරුමයක් දේව දරුවට උරුමයක් ලැබෙන්නේ. නිකන් ආයට උරුම ලැබෙන්න යන්නේ නැහැ කවදාවත්ම. මේ ගමේ අපිට ගහනකොට අවුරුදු ගාණක් සලා ඉස්කෝලේ ගිහලා එනකොට අර ඉස්සරහ ගෙදර මිනිස්සයයි මේ ගෙදර අලු බෙදර හිටපු මිනිස්සයයි සිට්ටකින් දවසක් අහනවලු පාරේ ඉඳගෙන ගණින් බලන්න උඹගේ දරුවගේ උප්පැන්නේ මේ අවජාතයේද කියලා බලන්න. මේ සනා ඉන්නකොට අහනවලු කොහමද උප්පැන්න බලන්නවලු අවජාතයේද කියලා බලන්න. මේ නිසා තමයි සිට්ටට දරුණු ප්‍රෙෂර් එක හැදිලා සිස්ටර් නහර පුපුරලා මොයුට ලේ ගිහිල්ලා අංශභාගයට පත් වෙලා මරණසන්න උනේ. ඔන්න ඔය දේවල් නිසායි. නැතු මම බීගනලා තාත් සිස්ටර් ගහලා නැහැ. ප්‍රෙෂර් එක වැඩි ඉන්න. අද උඟා බාහිරට තියෙන්නේ එහෙමනේ. මිනිහා කණ්ඩ දෙන්නේ නැහැ. මිනිහා සලකන්නේ නැහැ. මිනිහා බීගලා ගෙදර බඩු මුට්ටු පොලේ ගහලා ගහනවා. ගෑන්ට ප්‍රෙෂර්. ඔළුව එක හොයාගන්න බෑ. එක එක ලෙඩ එනවා ඊට පස්සේ. එහෙම උනේ නැහැ. මේක හේතු. ප්‍රෙෂර් එකක් ආවෙ නිසායි. එනිසා ඔබ මේ ලෝකේ තාත්තා බලන විදිහට ස්වර්ගික තාත්තා දිහා බලන්න හදන්න එපා. මේක අලුත් විදිහට හිතන්න දැන්. ඔබ හදා වඩා ගත්තා. මම කිව්වේ මගේ බාල මල්ලිව අනිල්ව හෙටියන අපේ අතර මැරෙනවා තමයි යා. සාත්තුවක් නැහැ. නංගිය මම නලවන එක අම්ම නලවන. ඒ නිසා මල්ලි අතහැරුණා. ඒ නිසා මම කිව්වේ මල්ලි මේ ඔය මුල්ලකට ගිහලා කොහෙද ගේ මුල්ලකට ගිහලා එයා මොකද බිත්තියේ මේ ඔළුව තියාගෙන එයා මේ ඔළුව පද්දලා එයා බුදිය ගන්නවා. මේ මට තාමත් එක පේනවා එදා කරපු දේ එයා. මෙයා ඔරිනක් කළා එනකොටත් මෙයා මුල්ලේ එහෙම තමයි හිටියේ. මම දන්නේ නැහැ ඒගොල්ලෝ ගෙනියන්න එනවා කියලා. ඒගොල්ලෝ බිමල් ගෙනියන්න. නමුත් මෙයා දැකලා මැරෙයි කියලා මට මතකයි ලොකු අක්කා කිව්වා. මෙයා හිටියොත් නංගි මම මැරෙයි අපි මෙයා එක්කගෙන යමු. අද අවුරුදු 52ක දණිට වයස. ආදත් එයා බුදිය ගන්නකොට එයා හොළුව වණනවා. මට මේක දැකලා අතීතේ මතක් වුණා. එයා දැකලා දවසක් මං ගිහලාගේ වයිෆ්ගෙන් ඇහුවා. ඈන් මේ තාමත් අනිල් ඔළුව පො ලංගි බුදිය ගන්න බෑ යාත් එක්ක. එයා නිින්දෙන ගම්ම ඔළුව පද්දනවා කියලා. පොඩි කාලේ එයාම නැලෙන්න පුරුදුනා. අදටත් එයාගේ මනස අවුල්. අවුරුදු 52ක් මගේ මල්ලිගේ වයස. අදටත් මනස අවුල්. අදටත් පෞල් ජීවිතයේ අවුල් සාගත තත්ත්වයක් තිබෙන්නේ. අදටත් එයාට ද්වේෂ සාගතයක්. අදටත් එයාට පියෙක්ගේ ආත්මය නැහැ දරුවන්ට සලකන්ට. එයාට පුරුෂ ආත්මයක් නැහැ එයාගේ බාහිරට සලකන්ට. ගෙදර මහා අවුල් ජාලාවක්. මනසේ ලෙඩේ. මනසේ ලෙඩක් එයාගේ. ડોක්ටර්ස්ලාට ඔසව කරන්න බෑ. අසරණයි පව්. මේ තත්ත්වයට ඔබත් ඇති සමහරට ඔබ ජීවිතේ. ඔබම කියලා ඇති මම කාලා කන්නේ කෙනෙක්. මම අසරණ කෙනෙක්. මම දුක්ඛිත කෙනෙක්. මොනවටද මම ඉපදුනේ? ඇයි මම බැහැරලා ගියේ නැත්තේ? මම මගේ අම්මගෙන් ඇහුවා දිනක්. ඇයි ඉපදුණු දවසේ මගේ බෙල්ල මිරුකේ නැත්තේ? අම්මගෙන් ඇහුවා මම දවසක්. මෙවැනි විදිහට අපි මනස් තුවාලුණු කට්ටියක් අපි ඉන්නේ අපි නිකන් මේ හොඳ මනසක් ඇතුව යහපත් ජීවිතයකට වහපු කට්ටියක් නෙවෙයි මෙතන වාඩිලා ඉන්නේ. හැම කෙනෙක් මේ තාත්තේ හිටියේ මෙතන කියලා මිශ්‍රයෙන් කැඳවුවා කියලා මිශ්‍රේ හිටියේ ඔක්කොම තුවාලුණා කට්ටිය මනසෙන්. අවුරුදු 430ක් ඔය මනස තුවාලලා වාල්කමේ. ඒ සෙනගයි දෙවියන් වහන්සේ කැඳවේ මොසෙස් කියන තුලින්. අපි තේමමයි. අපි තුවාලුණු තැනක් මනසින් අභ්‍යන්තරයෙන් තුවාලුණු තැනක්. අභ්‍යන්තරේ කැඩිලා බිඳිලා ජීවිතය අසරණ තැනක අපි මරණේ ප්‍රාර්ථනා වල තැනක මරණේ හොඳයි කියලා. නමුත් එවැනි ඔබ මා වුණාට කැඳවා තිබෙනවා. උන්වහන්සේගේ දරුවෙක් වෙන්න කියලා. හලෙලූයා. යේසුස් වහන්සේගේ ලේ වැගුරුවා. උන්වහන්සේගේ මිලකට ගෙවලා අපි මෙතන අපි ඉගෙන ගන්න යන්නේ උන්වහන්සේ අපි හදා වඩා ගන්න කැඳෙව්වා. දැන් යෝහන් පොත අපි කියුවේ උන්වහන්සේ බලය දුන්නා අපිට දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වීමට. හලෙලූයා.
එහෙනම් අපි බලය ලබාගත්තා වූ සෙනගක්. නිකන් සෙනගක් නෙවෙයි. බලය ලබාගත්තා වූ සෙනගක්. ආමේන්. හලෙලූයා. අපි බලමු ඉක්මනටම රෝමාටේ 15. මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තහුය. එයින් අපි අබ්බා පියාණනි කියා හඬ ගසමුව. රයිට් දාසත් කියනවා. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන්න් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනවා. හලෙලූයා. හලෙලූයා. ඔය මෙතන කියන්නේ මොකක්ද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා ආත්මයන් සාක්ෂි දෙනවා කියලා කියනවා. එහෙනම් මෙතන කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේම උන්වහන්සේගේ ආත්මය කඩගෙන අපිට දී තිබෙනවා ආත්මයක් දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා. ඒ නිසා මෙතන කියනවා අපිට ඒ පුත්‍රකමේ ආත්මය ලැබුණා. අන්න රහස දෙවියන් වහන්සේගේ ආත්මය කඩගෙන පුත්‍රකමේ ආත්මය ලැබුණා. ඒ නිසා අපිට කියන්න පුළුවන්ලු අබ්බා පියාණනි මගේ තාත්තේ. අබ්බා පියාණනි මගේ පියාණනි. මගේ පියාණනි. ඒ අයිතිය ලැබුණේ කොහොමද? දෙවියන් වහන්සේ ඒ පුත්‍රකමේ ආත්මය අපට දුන්නා. දරුකමේ ආත්මය අපට දුන්නා කියලා කියනවා. හලෙලූයා. කාටවත් සන්තෝෂ නැහැ වගේ නේ. තාමත් ඔයගොල්ලෝ වහල්ලුද? තාමත් ඔයගොල්ලෝ ඉන්නේ වහ කඳුරේද? එහෙමද? මට නම් දැන් මූණ දිහා බලද්දි පේන්නේ තාම ඔයගොල්ලෝ වහල්ලු වගේ මිසරේ. පාරාගේ වහල්ලු වගේ. නෑ ඒකෙන් මිදුණා නම් සතුටක් තියෙන්න ඕනේ. Tamanට දැනෙනවා නම් පුත්‍රකමේ ආත්මය ලැබුණා කියලා. වෙනත් තැනක දේශනා නම් ඒ අය උඩ පනිනවා. අනේ මට මේක ලැබුණාද කියලා. මේක මට තේරෙන්නේ අර නිකන් මම මේ කෑ ගහගෙන යනවා වගේ තමයි මට නම් තේරෙන්නේ ඔයගොල්ලන් දිහා බලද්දි. දේශනා කරන්න තිපා යනවා. ඔයගොල්ලන් දිහා බලද්දි. මොනවා කරනද අන්තර්ජාල නිසා කරන්න එපා. නැත්තම් දේශනා නවත්තන්න. නැත්තම් නවත්තනවා. ඔයගොල්ලන් දිහා බලද්දි කම්මැලිලා තියෙනවා. ඔය ඉන්න මලමිනි වගේ. බෝඩ් දෙයක් කියපන්. මම මගේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ. මං තාම වහලෙක්. මං තාම වහලෙක්. බෝඩ් දෙයක් කියන්න ඵලයන්. වහල්ලුන්ට තිබෙන්නේ අනණ්ඩ විතරයි. hina වෙන්න බෑ කවදාවත්ම. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඕන් හැමදාම අඬනවා. ඕන්ගේ කතාන්දර ඕන්ගේ සින්දුව මම කාලා කන්නේ. මම අසරණයි. මගේ ජීවිතේ කවදා සැනසීමක් නැහැ. ඒකයි වහලාගේ තින් සින්දුව හැමතිස්සෙම. තේරුණාද? ඒ නිසා ඔබ එකකින් මිදෙන්න නම් ඔබ මේ දෙවනාංශයට කතා කරද්දී සතුටක් ඇති වෙලා ඔබ ඉන්න තැන දුරට සිද්ධ කරන්න ඕනේ. ඒක ලැජ්ජ වෙන්න ඕන කමක් නැහැ. තේරුණාද? ඔබ දෙවනාංශයට ගරු කරන්න ඕනේ. මෙතන කියලා ඉත අපේ ආපහු කියන්නේ පදේ. ඔබ කියලා මෙලේ කරන්න. පාලය 16 දෙකම. මක්නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තහුය. පුත්‍රකමේ ආත්මය ලබා ගත්ත දාසකම මං කිය වහල්කම ඒ ඊර්ෂ්‍යාවක අවුරුදු 10ක් වහල්කම හිටියා. ඒ ආත්මය නැතුව පුත්‍රකමේ ආත්මය ලබා ගත්තා කියලා කියනවා. එයින් අපි අබ්බා පියාණනි කියා හඬ ගසමුව. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන්න් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. අපි පුත්‍රකමේ ආත්මය ලබාගත් නිසා අබ්බා පියාණනි මගේ තාත්තේ කියලා හඬ ගසනවා. ඒ නිසා මෙතන කියනවා දෙවියන් වහන්සේගේ ආත්මය. දැන් පුත්‍රකමේ ආත්මය එකක්, දේව ආත්මය තව එකක්. පුත්‍රකමේ ආත්මය ලබාගත් අපි අබ්බා පියාණනි කියලා උන්වහන්සේ හඬ ගසන විට දෙවියන් වහන්සේගේ ආත්මය මා තුළ ඉඳලා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. හේතුව පුත්‍රකමේ ආත්මය ලබා ගත්ත නිසා. හලෙලූයා. පමණක් නෙවෙයි මෙතන කියනවා ඒ දේව ආත්මය මාගේ ගැඹුරේ සාක්ෂි දරනවාලු මම ඔබ දේව දරුවෙක්. හලෙලූයා. ඔබට දේව ඒ හඬ ඇහෙන්න ඕනේ. ආත්මනාසමේ මම කියන දේ නෙවෙයි. මේක ආපහු කියන්නේ 16 ආපහු කියන්නේ ඉක්මනට කියන්නේ 16. හොඳට කියවන්න අයියෙන් කියන්න. කවුද කියන්නේ මේ දේව දරුවා කියලා? රෝම ඉක්මනට ගියද වෙනපතකට. රෝමට 16. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන්න් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා දෙවියන් වහන්සේගේ ආත්මය දැන් බලන්න මෙතන ආත්ම දෙකක්. 15 පදේ කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රකමේ ආත්මය දුන්නා. ඒක ආත්මයක්. ඒක සුද්ධාත්මය නෙවෙයි. ඒක පුත්‍රකමේ ආත්මය.
ඒ පුත්‍ර ස්වභාවය, පුත්‍රකමේ ආත්මය කියන්නේ පුත්‍ර ස්වභාවය. ඒ කියන්නේ උරුමය, දරුවෙක් වීමේ අයිතිවාසිකම ඒක දුන්නා. ඒ ආත්මය දුන්නා. ඒක සුද්ධාත්මය නෙවෙයි. දැන් ඊට පස්සේ කියනවා මම අබ්බා පියාණන් දැන් පුත්‍රකම ලැබුණාම මට පුළුවන් තාත්තේ කියන්න. නැත්තම් මට තාත්තා කියන්න බෑ. කාටවත්. තේරුණාද? අපාරයන් මිනිස්සුන්ට තාත්තා කියන්න බෑ. දැන් අපි වැඩිහිටිය අයට සමහරට කියනවා අංකල් කියනවා, මාමා කියලා කියනවා. මම අර කඳානේ ශ්‍රදුලිකාගේ ඒ පියාට මවට මම්මා පප්පා කිව්වා තරුණ කාලේ ඉඳන්ම මම්මා කොහොමද පප්පා අදත් මම තමයි කියන්නේ මම්මා කොහොමද කියලා අහනවා. හැබැයි ඒකෙන් හංගන්නේ යා මගේ අම්මා නෙවෙයි. අර කවුරුත් කියන්නේ ගියා මමත් එහෙම කොහොමද මම්මා කියලා අහනවා. මම දැන් ලොකු අයටත් වයසට මල්ලි කියලා කියනවා. සමහරට මිනිහ මට වඩා වයසයි. අර පුරුදු වෙලා. සිස්ටර් අවුරුදු 7 පුත් කියලා කියනවා. මම අහලාගෙන ඉඳිනවා. ඒ පුරුදු වෙලා සිස්ටර් සමහරට කියන්නේ යනවා. මේ කෙල්ලටත් පුතා කියලා කියනවා. සිස්ටර් මේකම පුරුදු මම දැක්ක සිස්ටර්ගේ පුරුදු. ඒක පුරුදු. හැබැයි ඒ තුලින් හැඟෙන්නේ නැහැ. මෙහා මගේ පුතා, මෙහා මගේ දුව, එහෙම හැඟෙන්නේ නැහැ. ඒ නිකන් කියවගෙන යන දෙයක්. ඒක ඔබත් සමහරට කියන ඇති. හැබැයි මෙතන කියන්නේ වෙන දෙයක්. මෙතන කියන්නේ නිකන් කියන දෙයක් නෙවෙයි. මෙතන කියන්නේ දෙවියන් වහන්සේ පුත්‍රකමේ ආත්මය දුන්නා. පුත්‍රකමේ ආත්මය දුන්න නිසා මට දෙවියන් වහන්සේ දිහා බලලා මේ දෙවියෙක් කියන සංකල්පෙ මගෙන් අයින් කළා. මේ තනන් වහන්සේ මගේ පියාණෝ කියලා නියම සරල තේරුමට එනවා නම් මෙතුමා මගේ තාත්තා, ස්වර්ගික තාත්තා. ඒක සරල තේරුම. පැහැදීම. එතකොට ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ දිහා බලන්න ඕනේ. මම මගේ ස්වර්ගික තාත්තා. ඒ තාත්තා කියලා මම උන්වහන්සේට ආමන්ත්‍රණය කරද්දී 16 පදේ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්ම සුද්ධාත්මය, දෙවියන් වහන්සේගේ ආත්මය මා තුල ඉඳගෙන සාක්ෂි දරනවාලු මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. පැහැදිලිද? මේක නිකන් එන දෙයක් නෙවෙයි. හොඳට ගැඹුරට මේක හිතන්න අවශ්‍යයි. දැන් මේක තේරුම් ගන්න ඕනේ නම්. ඔබ තුල හඬක් එන්න ඕනේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මම කියන හඬ නෙවෙයි, මගේ හඬ නෙවෙයි, තවත් කෙනෙකුගේ හඬක් නෙවෙයි. ඔබ තුල මෙතන කී 16 පදයේ කියන හැටියට දෙවියන් වහන්සේගේ ආත්මේ හඬ ඔබ තුල පැන නගින්න ඕනේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. දැන් කොහොමද හඬ පැන නගින්නේ? දෙවියන් වහන්සේගේ පුත්‍රකමේ ආත්මය ලබාගත්තා ඔබ දෙවියන් වහන්සේට මගේ පියාණනි කියලා හඬ ගසන අවස්ථාවේදී හඬ ස්ථිර කරන ඔබ දේව දරුවෙක් කියලා. දැන් පැහැදිලිද? ඔබ කිව්වා හරි ඔබ ස්වර්ගීය දෙවියන් වහන්සේ ස්වර්ගීය පියා කියලා කිව්වා හරි හේතුව ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. ඒකයි ආත්මනාථය ඇතුලේ කරන්නේ. එනිසා අපි අඩමාණෙන් සැකයකින් අනුමානකින් අපි ස්වර්ගීය දෙවියන් වහන්සේට පියාණනි කියන්නේ නැහැ දැන්. සාක්ෂියක් තියෙන අපි තුල. ඔබට සාක්ෂි තියෙන්න අවශ්‍යයි දැන්. නැත්තම් මේ වචනේ බොරු. නැත්නම් ඒක බයිබල් විතරක් සීමා වෙයි. මගේ මේ කතාවට විතරක් ඒක සීමා වෙයි. ඔබ තුල මේක තියෙන්න අවශ්‍යයි. එනිසා අපි පැහැදිලිවද තේරුම් ගන්න ඔබ කවුද කියන එක. ඔබ ඇදලවන්තයෙක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්, දේව දරුවෙක්. ඒ පුත්‍රයාට තමයි උරුමය යන්නේ. එහෙනම් දේව තාත්තාගේ සියලු සම්පත අයිති ඔබටයි. එහෙමනම් ඔබගේ ජීවිතේ කනස්සල්ල හිඟකමේ ජීවිතේ කාලකන්නිකම මෙතනින් ඉවතට යන්න අවශ්‍යයි. ඒකට සිදු වෙන්න ඕනේ මනස වෙනස් කර ගැනීම. මනසේ තිබෙන ආකල්පය වෙනස් කර ගැනීම. එවිටයි ඔබට මේ සිව ඇති වෙන්න යන ජීවිතේට. නැත්නම් ඔබ හැමදාම ওই විදිහට මම දන්න සමහරකට අවුරුදු ගාණක් එකම තැන පල්ලෙනවා. ඒක මනසේ ලෙඩක් තිබෙන්නේ. මනසේ ලෙඩ. මේක ඔබ සුව කරගන්න ඔබ වෑයම් කරනවා දවසේ මේ ඉස්සන යන්ට පෙරසෙනේ වන්තේ. නැත්නම් මගේ මේ උත්සාහය අපරාධ ව්‍යාර්ථ වෙනවා. මම මෙච්චර උත්සාහ කරන මේක තෝරලා දෙන්න ඔබට. ඔබ කවුද කියන එක. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්, ඇදලුවන්තයෙක් නෙවෙයි. පල්ලියක ඔබ දෙවියන් වහන්සේගේ පුතෙක්. දෙවියන් වහන්සේගේ පුතා කියන ඒ ආත්මයට ලැබිලා තිබෙනවා. එහෙනම් ඒ ආත්මෙන් ඔබ දෙවියන් වහන්සේගේ පුතා කියන ආත්මෙන් ඔබ දෙවියන් වහන්සේට ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ පුතා කියන ආත්මය කියන්නේ අයිතිවාසිකම. අයිතියක් ලැබුණා. ඒ තහවුරු කිරීමට අයිතිය ලැබුණා. එහෙනම් ඒකෙන් ඔබ උන්වහන්සේ තාත්තා කියනකොට මගේ තාත්තා කියලා කියනකොට දෙවියන් වහන්සේට ආත්මයන් වහන්සේ සාක්ෂි දරන ඔබ සැබින්ම දේව දරුවෙක්. ඔබ ගීතය කරද්දී නෙමෙයි දේව දරුවා කියලා සාක්ෂි දරන්නට යන්නේ. ඔබ දේශනා කරද්දී නෙමෙයි දේව දරුවා කියලා සාක්ෂි දරන්නට යන්නේ. තේරුණාද?
ඔබ දස්සින් කොටස් දෙද්දී නෙමෙයි දේවදරුවෙකුට සාක්ෂි දරන්න යන්නේ. ඔබ මේ පල්ලි මොනාරි වැඩක් කරද්දී නෙමෙයි දේවදරුවෙකුට සාක්ෂි දරන්න යන්නේ. දෙවියන් වහන්සේට අබ්බා ප්යාණිනි කියා අමතන මොහොතේදී හලෙලූයා ඔබගේ අතුලාන්තක ස්ථිර කරන ඔබ සැබින්ම දෙවනාංශගේ දරුවෙක් දේව පුත්‍රයෙක් ආත්මනාංශ කියන්නේ ඔබ තුලින් ඉඳගෙන එළිය හඬක් නෙවෙයි ඒක ඇතුලේ එන හඬක් එළියේ එන හඬයි ඇතුලේ තියෙන හඬයි වෙනස් එළියේ හඬ මෙතනින් එල මෙහෙන් යන්න පුළුවන් ඇතුලේ හඬ තමන් තුළ දෝංකාර දෙන්න ඕනේ ඒක ඇතුලේ තියෙන શબ્දයක් ඒක ඇතුලේ ක්‍රියාත්මක කරන දෙයක් ඒ නිසා මේ ඇතුලටම ඔබ කතා කරන්නේ ඇතුලේ මේක කාවදින්ට අවශ්‍යතා පැහැදිලිවම තේරුණාද නිසා මේක තේරුම් ගන්න මම දන්නා සමහරට තාම මේක තේරුම් ගන්න මේක නිකන් අnder දෙමළ වගේ සමහර අයට මේක තමයි සත්‍යතාවය නිකන් පුතා කොට අඩක් නැහැ නේ මේක තේරුම් ගන්න නැතිනම් මම කොහොමද පුතා වුනේ මට කොහොමද අයිතිවාසිකම තිබෙන්නේ දෙවනාංශගේ පුතෙක් වෙන්න මේකනේ මේ සරල දැන් පෙන්වන්න කොට මෙච්චර වෙලාවක් එහෙනම් ඔබ තුල සාක්ෂියක් තිබෙන්න ඕනේ හඬක් තියෙන්න ඕනේ ඔබ සැබීම දෙවනාංශගේ පුතා කවුද හඬ පාස්ටර්ගේ හඬ නෙවෙයි තවත් කෙනෙක් හඬක් නෙවෙයි තවත් කෙනෙක් ගැනීමක් නෙවෙයි දෙවියන් වහන්සේගේ ආත්මය ඒ ආත්මේ ප්‍රාදන වෙලක හඬක් මේ ලෝකේ කොහෙවත් නැහැ ඒක ඇතුලේ තියෙන්නේ ඔබ තුල තියෙන හඬක් එළියේ තියෙන හඬක් නැති වෙලා යයි ඇතුලේ හඬ නැති වෙන්න පුළුවන් කමක් නැහැ ඒ හඬට සමන් දෙන්න අවශ්‍යතාව තිබෙන්නේ මෙතනදී ඒ නිසා ඒ හඬ තියෙනවනේ ඔබ තුල ඔබ කවදාත් ඕ විදිහට ඉන්නේ නැහැ දැන් පැයි කවදාත් ඕ විදිහට ඉන්නේ නැහැ ඔබ දෙවියන්ගේ අභිමුඛයේ ප්‍රීතියන මිනිසෙක් බවට පරිවර්තන වෙනවා සතුරු අද බෙතර බ්‍රදර් සිස්ටර් මේක දෙක කරයි සමහර විට අද යා නකල් තොටි ගියා පාස් ගෙන්ඩිත් එක්ක ඒ ප්‍රෝග්‍රෑම් එකට උදේ පාන්දර ඔහිට අද මේක දෙක කරනවා ඔට අහන්න ආසයි ඔය දේව දරුවෙක් කියලා පුතෙක් කියලා ඒ වෙන්නේ ජොලිතකමක් තියෙන්න මම බ්‍රදර් එක්ස් දැනගත්තේ 95 දී එදා ඉඳන් අදත් ඔය ඒ විදිහට තමයි නටන්නේ ඒක වෙනසක් කියලා නැහැ අර සමහර ජොලිතකම් තියෙනවා තාවකාලික ඉන්නේ ප්‍රශ්නයක් එද්දී නැතිරනේ මේ මිනිහට ප්‍රශ්න ගොඩක් ආවා රස්සාව නැති වුණා ජීවිතේන මාර්ගේ නැති වුණා අසරණ වුණා පසුගිය කාලේ හිටියේ එහෙමයි මේ තාමත් තියෙන්නේ එහෙමයි ජීවිතේන මාර්ගයක් නැහැ ඒත් මේ මනුස්සයා ඉන්න හැටි බලන්නකෝ කාටද දුක පෙන්නනවද කාටද යාගේ වේදනාවක් පෙන්නනවද නැහනේ ප්‍රීතියෙන් ඉන්නවා මොකද මේ මනුස්සයා කරුණේ දන්නේ මමයි කොච්චර මේ මනුස්සයා අසරණ ඉන්නවද රාජකීයාවක් නැති මේ දවස්වල ඒක කරන සේවදියා බලන්න ඔතාවතම සත්‍යක එකතු කරගෙන ඔහුගේ සේවයට කොච්චර සම්බන්ධ වෙනවද කියලා තිනිසා ප්‍රීතිය ඒ කියන්නේ ඕසේ දේව දරුවෙක් මම පුත්‍රයෙක් කියන හැඟීම පුත්‍රයා කියන හැඟීම ලැබුවාම ඒක වෙනස් කරන්න කාටවත් බෑ ඒ පුත්‍රයා තුළ පුදුමාකාර අධ්‍යාත්මික සතුටක් ප්‍රීතියක් නැති නොවන දෙයක් හලෙලූයා හලෙලූයා තාමත් කට්ටියට තේරෙන්නේ නැහැ වගේ මම මොකද කරන්නේ ඉතින් මට විතර කරන්න කියන්න දන්නේ නැහනේ නේද එහෙම තමයි මේ පැත්තේ කට්ටිය තාම තේරෙන්නේ පුත්‍රයෝ කියලා දෙවියන් වහන්සේගේ පුතෙක් හලෙලූයා මම එකම තැන මෙච්චරයි හිටියේ මට තේරෙන සමහරකට අnder දෙමළ වගේ සමහරකට මේක හා දේව දරුවා කියන දේ අයින් කරන්න ජීවිතෙන් අර මේ ලෝකේ විවහාර විදිහට අපි හිතන්නේ නරකයි මම ඔබට මේක ටිකක් ගැඹුරට හිතන්න ගන්න දැන්වත් මම එසේ මෙසේ කෙනෙක් නෙමෙයි යේසුස් වහන්සේගේ ලේවලින් මිලිදිගතෝ දෙවියන් වහන්සේ සන්තකෝ දරුවෙක් දේව පුතෙක් මම දෙවියන් වහන්සේගේ පුතෙක් මේක ඔළුවට කාවද්ද ගන්න මනසට කාවද්දන් මේ මානසික තමයි ලෙඩේ තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි මනසේ ලෙඩේ තිබෙන්නේ මේ මනස නිසා තමයි ඔබ කාල කණිලා තිබෙන්නේ වෙන මොකුත් නැහැ ඔබට වෙන ලඩක් මේ මනසේ ඔක්කොම දුර්ලභකම් තියෙන්නේ මම මගේ මට මේ දෙවියන්වහන්සේ දිහා බලන්න බැරුණා හරියට පසුගිය දවසක මගේ තරුණ කාලේ ඇදහුවා තමයි සේවයක් කළා තමයි හැබැයි මගේ තාත්තා ගැන තියෙන දර්ශනේ බලනකොට දේව තාත්තා කියලා මම පිළිගත්තේ නැහැ මගේ ස්වාමීන් වහන්සේ මම දෙවියන් වහන්සේ කියන ගෞරවය දිගටම තාත්තා කියන හැඟීම නැතුව ඇයි තාත්තා කියන්න බෑ මගේ තාත්තා ක්‍රියාකලාප නිසා තාත්තලා කිව්ව මට පිළිකුල් නමුත් කිසි දවසක මේ තාත්තා කියන ඒ මනසේ ඒ පිළිකුල් සාගත තත්ත්වෙ මිදුණාට පස්සේ තමයි මම දෙවියන් වහන්සේට මගේ තාත්තා ස්වර්ගික තාත්තා කියලා පිළිගත්තේ ඒ පිළිගත්ත දවසේ තමයි මනසේ යම් කිසි වෙනසක් ඇති වෙලා මහත් අධ්‍යාත්මික සතුටක් ලැබුණේ එදා තමයි මට දැනුනේ මගේ ආත්මයත් එක්ක දෙවියන්සේගේ ආත්මය කියනවා ඔබ දේව දරුවෙක් දෙවියන්සේගේ පුත්‍රයෙක් කියලා ඒ හඬ මා තුල ආපු දෙයක් කවුරුත් කියපු දෙයක් නෙවෙයි කලින් කියනවා අද මම ඔබට ගන්න වගේ වැඩක් උනේ නෑ මට ඒක මම මේක අත්දකින්න ඕනේ ඒ නිසා මම ඔබට මෙතන සීනි ගොඩක් තියාගෙන කියනවා මේ සීනි පැණි රායි කියලා ඕගොල්ලෝ කියන මොන පිස්සුද පාස්ටර් කොහොම සීනි පැණි රායි කියන්නේ කියලා එහෙම කියලාට මම කියන්නේ පොඩක් කාලා බලන්න කියලා මොකද්ද කියන එක කාලා බලමු කිව්ව ඇත්තනේ නා පාස්ටර් කිව්පු දේ මේකත් කාලා බලන්න ඕනේ මං කියන දේවල් ඒකයි බයිබලෙ කියන්නේ දෙවියන් රස බල අත්දකින්න කියලා කිව්ව එක නිසායි ඉතින් මේ අහගෙන ඉන්න වචනේ
මේකේ ගැඹුරු අර්ථයන් තේරුම් ගන්න ඕනේ නම් ඔබ මේ ගැන යම් කිසි පැහැදිලිමක් ඇති වෙන විදිහට මෙතන ඉන්න ඕනේ. මේ සිතුවිලි මේ දුවන් නරකයි දැන්. මේ කල්පනා මේ දුවන් නරකයි කවදාවත්ම. ඒ මොනත් ඔබට මේකෙන් මිදෙන්න බෑ. ඔබට ඉතින් පැහැදිලි කරන ඉලක්කය තමයි උන්වහන්සේ දීපු ඔබ ගොඩනගෙන්නත් ඕනේ මේ වර්ෂ දෙසැම්බර් 31ට කලින් ආත්ම දිනනටත් ඕනේ. දැන් මාසයක් ඉවරයි ආත්ම දින්නේ නැහැ. දැන් දෙවෙනි මාසය තවත් මේ අද ඇවිල්ලා 8 වෙනිදා තාමත් ආත්ම දිනලා නැහැ. හේතුව ඇයි මනසේ ලෙඩක් තියෙනවා. ඔබ එක එකනාගේ ජීවිතේ. ඔබ ගොඩනගෙන්නෙත් නැහැ ආත්ම දිනන්න ඕන කමකුත් නැහැ. එහෙනම් මෙතන මේ පරිවර්තනයක් වෙන්න අවශ්‍යයි. ඒ නිසා සෙනෙහවන්තේ පොඩක් හොඳට මේකට සමන් දීලා කල්පනා කරලා බලන්න. මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක්. ඒක කාවද්ද ගන්න හදවතට කාවද්ද ගන්න. දේව පුත්‍රයා කොහොමද ඉන්න ඕනේ? ඒ චිත්‍රය මවා ගන්න. දෙවියන් වහන්සේගේ සීල අනුග්‍රහයෙන් පූර්ණ මිනිස්සු බවට පරිවර්තන වෙන්නේ වෙයිටයි. දෙවියන් වහන්සේ සාන්තක දෙයින් ජීවිතේ පිළිතිරන්නේ වෙයිටයි. මේ කාවද්ද ගන්නට හිකකම යාට අයිති නැහැ. දුරුදුකම යාට අයිති නැහැ. අසරණකම යාට අයිති නැහැ. මේ තේරුම් ගන්න යාගේ ජීවිතේ. එයා භාග්‍යවන්තේ බවට පත් වෙන එතන ඉඳලයි. එමුණද පල්ලියාපු නිසා නෙවෙයි. බයිබලේ කොහෙවත් කියන්නේ පල්ලියාවට භාග්‍යවන්තෙක්. බයිබලේ කොහෙවත් කියන්නේ ඔබ බෝස්ම ගත්තොත් ඔබ භාග්‍යවන්තෙක් කියලා එහෙම කියන්නේ බයිබලේ කොහෙවත්. ඒ ඔක්කොම බොරු. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ දේව පුතාගේ පිළිගත් දවසේ තමයි ඔක්කොම වෙනස් වෙන්න යන්නේ. තේරුණාද? අර සම්පල්ලක විතර දෙහිමිදිම ගැන්නුවා. අපි හැමදාම ගැලවෙනවා කියලා. කුරුසි පූජාවෙන් අපි ගැලවුණා. ඒක ගැලවීමක්. බයිබලෙ කියන හැමදාම ගැලවෙන එක ඒ තව ගැලවීමක්. ඒක කුරුසි පූජාවට අයිති නොවන දෙයක්. ආක කුරුසි පූජාවෙන් මම වෙනස පෙන්වලා ඒගොල්ලන් ගෙදර දෙහිමේදී. අපිට හැමදාම තියෙන ගැලවීමක් සමග වර්ධනයක් ජීවිතේ. ඉතින් එක විදිහට ඉන්න එපා. ඔබ රවට්ටගෙන උසගෙන ඇති රවට්ටකට හොඳටම ඇති. ඔබ වෙනස් වෙන මිනිස්සු බඩ අද පරිවර්තනයක් වෙන්න ඕනේ. ඇති ඇඬුවා. දේව පුතා සතුරු වෙන්න ඕනේ. ඒ සාක්ෂි ඇහෙන්න ඕනේ. ඒ සාක්ෂි ඇහුන් නැත්තම් මම ඇඬුවා සෑහෙන කාලයක්. මම බුදු දිහා බලන ඇඬුවා තරුණ කාලේ. මට පුළුවන් අඬන්න විතර වෙන මොනක් කියන්නද එදා. නමුත් දේව පුතා කියන ඒ ගැඹුරු ඒ ඇදහිල්ල මගේ ජීවිතේ ආවම ඇඬීම නතර වුණා. සතුටක් ඇතුණා මගේ තාත්තා මා ගැන බලනවා කියලා. මට හැඟීමක් ඇතුණා මගේ තාත්තා මාත් සමග ඉන්නවා කියලා. එතකම මම ඇඬුවා සේවයට ඇවිල්ලා ඇඬුවා. සේවයට ඇවිල්ලත් මම හිතුවා මොකක්ද මම මේ ගත කරන ජීවිතය කියලා. සේවය කරමින් මම මේක කල්පනා කරා. නමුත් මේක ඇතුලේ වෙනස් වුණා මානසික සංකල්ප ඔක්කොම වෙනස් වෙලා අදහස් වෙනස් වුණා. දෙවියන් වහන්සේ මගේ තාත්තා කියලා බැලුවා. උන්වහන්සේ තාත්තා කියලා පිළිගත්තා. මම දේව පුත්‍රයා කියලා මම කිව්වා. දෙවියන් වහන්සේගේ ආත්ම මාතෘකාව ඔව් ඔබ සැබින් දේව පුත්‍රයා ඇතුලේ වෙනස් වුණා. හලෙලූයා. ඒකයි අද වෙන්න ඕනේ. ඒකයි අද ඔබට වෙන්න ඕනේ. මට වෙච්ච දේ ඔබට වෙන්න ඕනේ. තා පැහැදිලිවම. නැතිනම් අපරාධ පල්ලියන එක. චොඩනේ පන්සලට ගියා නම් කොවිඩ් ගියා නම් ඊට වඩා ඒක වඩා හොඳයි. ඒකයි මේකට වෙනසක් නැහැ. වෙනස ආත රූප වඳිනා මෙතන රූප වඳින්නේ නැහැ. වෙන වෙනසක් නැහැ. එතනත් බණනවා මෙතනත් බණනවා. අතනත් ඔබ කිරකම කාලා කන්නේ මෙතන ඔබ කිරකම කාලා කන්නේ. අතනත් ඔබ හිඟ කමින් ඉන්නවා මෙතන ඔබ හිඟ කමින් ඉන්නවා. මොකද්ද වෙනස? කාටද ඒක ලැජ්ජාව? ඔබ කියන දෙවියන් වහන්සේට. අයියේ දෙවියන් නිගා වින්ද ජීවත් වෙන්නේ. අතන්ට යන්න ඊට හොඳයි නේ. වෙනස් වෙන්න ඕන කමක් නැත එතනට යන්න. එතන ඉන්න වෙනස් වෙන්න ඕන නැති කෙනෙක්. දැන් දෙවියන් වහන්සේ ඉදිරියේ බොරු කරන්න එපා. වෙනස් වෙන්න උත්සාහ කරන අදින්දලා. වෙනස් වෙන්න උත්සාහ කරන්න. මේ මම ලබාගත් මේ ප්‍රීතිය ඔබ ලබන්න උත්සාහ කරන්න. මම කල්පනා කරා මේ මගේ මනස ඔක්කොම වෙනස් වෙනකොට මම කවදා හරි විවාහ වුණොත් මම තමයි හිතුවේ විවාහ වුණොත් මගේ තාත්තාගේ මම මගේ භාර්යවට සලකන්නේ නැහැ. මගේ තාත්තාගේ මම දරුවන්ට සලකන්නේ නැහැ. මම එහෙම තීරණයක් ගත්තා ඒ කාලේ විවාහ වෙන්න ඉස්සල්ලා. මම ඇතුළේ වෙනස් වුණාට පස්සේ ගැලීමට ආවට පස්සේ නෙවෙයි. මම අභ්‍යන්තරේ වෙනස් වෙනවා. ගැලීම කියන්නේ එක දෙයක්. අභ්‍යන්තරේ වෙනස් වෙනවා. දේව පුතේ බවට පරිවර්තන වෙනවා. ඒක තව දෙයක්. ඉතින් මේවා තේරුම් ගන්න උත්සාහ කෙරෙන්න. මේක හරි ගැඹුරු දෙයක් අපිට කතා කරන්නේ. ඔබට ප්‍රශ්නයක් කියලා මම දන්නා මේ ගැන්වීම. තේරුම් ගන්න බෑ කියලා දන්නවා. නමුත් මේක තමයි සත්‍යතාවය. මට පුළුවන් සරලව ඔබ පිළිවෙල දේවල් කතා කරන්න යන්න. ඒ ජීවමන අදුන්නත් මෙතන ඉන්නවා හාස්කම් කරනවා සුව එනවා. මොකක්ද එකකින් ඇති වෙන්නේ?
මෙතන ජොලියක් ඇති වෙයි යයි ගෙදර. වෙන මොකුත් අපිට වෙන්නේ නැහැ. සුවේ ඔබ වෙනස් කරන්න යන්නේ නැහැ. අපිට ඇවිදින්න බැරි නම් උන්වහන්සේ ඇවිදින්න පුළුවන්කම දුන්න එක ඔබ ස්වර්ගයට යන්නේ නැහැ කවදාවත්ම. අපිට ජොබ් එකක් ලැබුණා ස්වර්ගයට යන්නේ නැහැ. ඒක භෞමික දේවල්. මේ කියන්නේ ස්වර්ගයට සම්බන්ධ දෙයක් ගැන මේ කතා කරන්නේ. දෙවිදුන්ට කෙලින්ම සම්බන්ධ දෙයක් ගැන මේ කතා කරන්නේ. ඒක අපිට අවශ්‍ය තිබුණේ. මම කෙලින්ම දෙවියන්ට සම්බන්ධ වෙන්න ඕනේ. දරුවෙට පුළුවන් පියාට කෙලින්ම සම්බන්ධ වෙන්න ඕනම තැනකදී ඕනම අවස්ථාවකදී අවසරයක් නැතුව. ඒ නිසා ඒ සම්බන්ධය මේ ඇති කර ගන්න ඕනේ. පල්ලියේ තැනකට අවසරේ නැහැ. මොකද ඒගොල්ලෝ දෙවියන්ට ඈත්ලා ඉන්නේ. ඒගොල්ලන්ට තියෙන දෙවියන් කියන සංකල්පයක්. මෙයා මගේ තාත්තා කියන සංකල්පයක් හදවතේ නැහැ. අද හුඟක් දෙනුනේ මෙතන තියෙන එකයි. එනිසා ඔබ අඬන්නේ හැමදාම ඔබේ ජීවිතේ. ඒක තේරුම් ගන්න. බොහොම ගැඹුරට තේරුම් ගන්න උත්සාහ කරන්න. අපි වල ඊළඟ පද ඉක්මනටම ගිහිල්ලා. අපි නතරුනේ කොයි රෝම දෙවෙනි කොරින්ති 6:18. දෙවෙනි කොරින්ති 6:18. නුඹලාට පියෙක් වන්නෙමි නුඹලාද මට පුත්‍රයෝ දූවරුත් වන්නෝහියයි සර්ව පරාක්‍රම වූ ස්වාමින් වහන්සේ කියනසේක. මම නුඹලාට පියෙක් වෙනවා. නුඹලාද මට දූවරු සහ පුත්‍රයෝ බවට පත් වෙනවා. හලෙලූයා. හලෙලූයා. මම නුඹලාට පියෙක් වෙනවා. නුඹලා මට දූවරු සහ පුත්‍රයෝ බවට පත් වෙනවා. මේ බයිබලයේ කියන විස්තරත්වය එහෙනම් අවශ්‍ය වන්නේ දෙවි කෙනෙක් නෙවෙයි පියෙක්. පිය සෙනසක්. පියෙක්ගේ රැකවරණයක්. මේක තමයි බයිබලයේ අපිට පෙන්නන ඊටම පැහැදිලි සත්‍යතාවය. ඒ පියාගේ සෙනස, ඒ පියාගේ රැකවරණය, ඒ පියාගේ තිබෙන ආශිර්වාදය, ඒ පියාගේ තියෙන උරුමය අපිට අවශ්‍ය වෙන අපේ ජීවිතේට උරුමයක් ලෙස. හලෙලූයා. ඒ මොබේ පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍යයි. මම උඹලාට පියෙක් වෙනවා. උඹලා මට පුතෙක් සහ දුවෙක් වෙනවා. මට පුළුවන්ද ඒක වෙන්න? අද දවසේ. අද පියෙක් ඉදිරිපිට වා මගේ පියා කියලා පිළිඅරගෙන පුළුවන් ද මනස හදා ගන්න. ඔව් සැබීන් මම දෙවියන් වහන්සේගේ පුතා කියලා. පුළුවන් ද මනස හදා ගන්න. ඇදුලුවන්තය කියන මේ මනස අයින් කරන්න. ඇදුලුවන්තය කියන මා කාලකන්ණි මනසක්. ඒ දුක තියේ කනගාටු තියේ වේදනාව තියේ කලකිරීම ඔක්කොම තියේ කි. දේ පුතා තුල එක තියෙන්න පුළුවන් කමක් නැහැ. යේසුස් වහන්සේ කවදාත් කලකිරුණ එක බයිබල් පෙන්වන්නේ නැහැ. ඒ දේව පුතාගේ මනස තිබුණා. ඒ මනස අපිට ගන්න කියලා මෙතන කියන්නේ. හලෙලූයා. අපි බලමු ඉක්මනට තව පදයක්. ගලාති 6. ගලාති 3:26. මක්නිසාද නුඹලා සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල කරගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. නුඹලා සීල දෙනා ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල කරන දැන් කොහොමද මේක පිළිගන්න ඕනේ මං කියපු දේ. මේ බයිබලයේ මේ මං කියපු දේ බයිබලෙන් මං ඔබට කිව්වේ. ඒක කොහොමද පිළිගන්න ඕනේ? ඇදහිල්ල කරනකොටගෙන. එහෙනම් මේ දේ පිළිගන්න ඇදහිල්ලක් තියෙන්න ඕනේ. ඒක කොහොමද මේ වෙන්නේ? මේක කොහොමද මේ වෙන්නේ කියලා අපි හිතනවා නම් බඩ කවදාවත් මේක පිළිගන්න බෑ. මේක නික කතාන්දරයක් විතරයි. තේරුණාද? නැත්නම් යම්කිසි දේශනයක් විතරයි. මේක පිළිගන්න නම් ඇදහිල්ලක් ඕනේ. බයිබලයේ කියන ඇදහිල්ල කාටගෙන අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. හලෙලූයා. එහෙනම් ඇදහිල්ල තියෙන්න ඕනේ මේක පිළිගන්න මම දෙවියන් වහන්සේගේ පුතා. මම දෙවියන් වහන්සේගේ පුතා කියලා පිළිගන්න ඔබට ඇදහිල්ලක් තිබෙන්න අවශ්‍යයි. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා ඔබගේ හදවතේ මේක තියෙනවද අද දවසේ? ඇදහිල්ලක් තිබෙනවද? මේක පිළිගන්න මම දෙවියන් වහන්සේගේ පුතා කියලා එවිට ඔබේ ජීවිතයේ අභ්‍යන්තරයේ සාක්ෂිතරය ආත්මයන් වහන්සේ ඔබ සැබීම දෙවියන් වහන්සේගේ පුතා කියලා. හලෙලූයා. හලෙලූයා. ගලාති 4:5-7 දක්වා. එසේ කළේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි වූවන් මුදා ගැනීමටය. තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින් අබ්බා පියාණෙනි කියා හඬගසන්නා වූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවූසේක. මෙසේ නුඹ තවත් 16ක් නොව පුත්‍රයෙක්ය. පුත්‍රයෙක් නම් දෙවියන් වහන්සේ කරුණ කොටගෙන උරුමකාරයෙක්. හලෙලූයා. දබාන මේ ස්ථානයේ කියන දේ මෙතන කියන එසේ කලේ අප විසින් පුත්‍රම ලබන පිණිස උන්වහන්සේ ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථාව යටතේ සිටි අය උන්වහන්සේ මුදාගත්තා.
දැන් මොකක්ද ව්‍යවස්ථාව කියලා කියන්නේ? විදකින මොහොතක ව්‍යවස්ථාව මම දරදවට ව්‍යවස්ථාවක්. ඒ ව්‍යවස්ථාවේ ඒ තිබෙනා සාපේ ව්‍යවස්ථාවේ සාපයක් තිබුණා. ඒ සාපයෙන් තමයි අපි මුදාගත්තේ. මිස්ර දේශයේ යම් කිසි සාපයක් තිබුණා අවුරුදු 430ක් ඊශ්‍රායල් සෙනගට. ඔවුන්ට දෙවියන් වහන්සේට නමස්කාර කරන්න වෙලාවක් තිබුණේ නැහැ. Tamanගේ පවුලතකට ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. ඔවුන් වහල්ලු. වහලාගේ එක ලක්ෂණයක් තමයි එයාට එයා ගැන හිතන්න වෙලාවක් නැති එක. ඒක වහලාගේ ස්වභාවය. ඒතර වහලා කියන්නේ තමා ගැන හිතන්න වෙලාවක් නැති කෙනෙක්. තිකෝ තවත් කෙනෙක් ගැන හිතන්නේ. එයා තමයි වහලා. එනිසා එයාගේ ජීවිතේ වහල්කම ජීවත් වුණ ජීවිතයක්. ඇඬීම, කනස්සල්ල, විලාපකෙම දුක් විතේ තමයි ජීවිතේ උරුම වෙලා තිබුණේ වහලාට. ඒක තමයි ඔබට මටයි තිබුණේ අපේ ජීවිතේ. වෙන මොකුත් තිබුණේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. වෙන මොකුත් තිබුණේ නැහැ. එවැනි කනස්සල්ල ජීවිතේ අපි ගත කළේ. ඉතින් මෙතන කියන්නේ උන්වහන්සේ අපේකේ මුදාගෙන පුත්‍රකම දුන්නා. පුත්‍රකම දුන්නා. දැන් ඊට පස්සේ කියන්නේ මොකද්ද? තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින් අබ්බා පියාණෙනි කිය හනගසන්නා වූ තමන් පුත්‍රයන්ගේ ආත්මය අනහගන්න හොඳට දැන්. ප්‍රසම්පතේ ටික අයියෙන් කියලා බලන්න පිටවසට හැෙන්න නැත්නම් මේ කට්ටිය ඒකට හැරෙනවා දන්නෙත් නැහැ. දැන් මොකද්ද කියන්නේ? අබ්බා පියාණෙනි කියා හඬ ගසන්නා වූ තමන් පුත්‍රයන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ ඔළුවට එව්වා. පවෙනි එහෙමද තින්නේ? මම කීයද හිටියේ නෑනේ. මොකද කිව්වේ? දැන් මට කියන්න සිට ප්‍රේම දෙවියන් වහන්සේගේ ආත්මය අබ්බා පියාණෙනි කියා හඬ ගසන්නා ඔබ ඔක්කොගේම අහනවද මම ප්‍රශ්නේ? අපේ ඔළුවට එව්වා. ආත්මයට එව්වා. හරිද? නෝනි කියන්නේ මට අදන්ට රාත්‍රියේ නවත්තන්න පුළුවන් මේක අරගෙන යන්න ඔළුවට දේව දරුවෙක්ට කියන්න. ඇහෙන්නේ. සිත් වලට එව්වා. ප්‍රතිරාජ් හරි නේද? සේපාලිකා සිත්වලට එවුවා. සේපාල හරිද? සිතට එවුවා. සිතට එවුවා. ඔළුවට එවුවා නම් වැඩක් නැහැ. අපි දෙවනස අදහන්නේ ඔළුවෙන් නෙවෙයි. ඒක හොඳට මතක ගන්න. හදවතේ ගැඹුරෙන්. ඔළුවේ මෙයා මගේ තාත්තා කියවට ඒක වැඩක් නැහැ. හදවතේ තියෙන මෙයා මගේ තාත්තා කියලා. ඔළුවේ නෙවෙයි. ඒකගේ මනස වෙනස් කරන්න කියලා කිව්වේ ඒක තමයි මෙතනදී. දැන් මෙතන කියන සිත් වලට එවුවා. මොකක්ද සිත් වලට? ආත්මය. තමන් පුත්‍රයාගේ ආත්මය. තමන් පුත්‍රයා කියන්නේ කවුද? යේසුස් වහන්සේගේ ආත්මය. හලෙලූයා. හලෙලූයා. එතන බලන්න දැන් එතන සුද්ධාත්මය නෙවෙයි යා. තමන් පුත්‍රයාගේ ආත්මය කියන්නේ යේසුස් වහන්සේ හැම තිස්සෙම කිව්වා පියාණෙනි ඔබ වහන්සේ මගේ පියා කියලා. ඒ පුත්‍රකම ආත්මෙන් කිව්වේ. ඒක සුද්ධාත්ම නෙවෙයි තිබෙන්නේ. පැහැදිලිද? මේ ආත්මෙක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. පුත්‍රකම ආත්මයක සුද්ධාත්ම නෙවෙයි කතා කරන්නේ. තමන් පුත්‍රයාගේ ආත්මය. ඒ කියන්නේ පුත්‍රයා කියලා පිළිගන්න ආත්මය. මම පුත්‍රයෙක්. ඒක ස්ථිර කරන්න සුද්ධාත්මය. ඒකයි රෝමපතේ කිව්වා. ඉතින් මේ දෙක පටලවා ගන්න එපා ඔයගොල්ලෝ ජීවිතේට පැහැදිලිව තේරුම් ගන්න උත්සාහ කරන්න. පැහැදිලිව කියනවා තමන් පුත්‍රයාගේ ආත්මය එව්වා තමන්ගේ සිත තුළට. සාක්කුවට එම නෙවෙයි. යා සාක්කුව කාමිසෝදද නැති වෙලා යයි. නේද? තමන්ගේ සිත තුළට ආගෙන ඉන්න ගීත කණ්ඩායම මා තවත් සෙල්ලම බුක්මාක් තවත් සෙල්ලම. දැන් ප්‍රශ්න ගාවක් ඔයාගෙම අහනවා. එනිසා හොඳට අහගෙන ඉන්න. ජුලියන් ඒත් වඩින්ට. තාමත් වහල් කොන්දරේව කට වෙයිද දෙන්න මෙයාට. දේව දරුවෙක්. මිස්තරෙන් ගලවලා ගොඩාක් කල් යන්න එපා වහල් කොන්දරට. මම දැක්කා ගීරිදත් රොෂානි ජුලියනේ පැය ගාණක් දේශනා මම මේ කට දේශනා අතන හිටියා. පුත්‍රයෝ පියාගේ අභිමුඛයේ සිටිනවා. දාසයෝ පියා දකිද්දී මෙයා මගේ ස්වාමියා කියලා හැංගෙනවා. මේකයි වෙනස. ඔබ තේරුම් ගන්න ඕනේ දැන් මෙතන කියනවා දාසකමේ ආත්මය නෙවෙයි පුත්‍රකමේ ආත්මය. පුත්‍රකමේ දෙවනාගේ සංගෙන්ට බෑ.
ඉස්සරහට යන මගේ තාත්තා. දැන් බ්‍රතිරා චෙනකොට දරුවේ හැංගෙනවද ඉස්සරහට එනවද? ඉස්සරහට එනවනේ. පොඩි එකා ඇඟේ තෙල්ලිනවනේ. මේ ලොකු කොල්ලා මේ කොහොමද මෙතන ඉන්නද? ඇවිල්ලා. තනකෝ ගියාද? අර මේ කවුද නම අනුෂ්. අනුෂ් මම දැක්කා තියලා ගිහිල්ලා මේ බඩ උඩ හිට ඉඳ ගන්නවා සමහර දවස් වලට ගිහිල්ලා. මේ අමාරු ඉන්න මිනිහෙක්ලා තුවාලෙත් එක්ක ඉඳ ගන්නවා. පුත්‍රකම එහා කියන මේ මගේ තාත්තගේ බඩේ මට ඉන්න පුළුවන්. කොහොමද අයිතිය? කොහොමද අයිතිවාසිකම? මේ අමාරු වරේ දරාගෙන ඉන්න. අනේ පුතා මට දවසක් කිව්වා අනේ පුතා මට අමාරුයි. උට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ. ඉතින් මම දැලුවා මම ඉතින් ඔක්කොම බලගෙන මම කොහෙද ගියාම නිකන් මම පිස්සක ඉන්නම බලන්න මේ ඔක්කොම දේවල්. මේ බලලා මම හිතනවා අනේ එහෙමනම් අපේ ස්වර්ගික තාත්තා කොහොමද? මම උන්වහන්සේ ඇඟේ දැවටෙනකොට උන්වහන්සේ කරේ එල්ලෙනකොට උන්වහන්සේ ඵලයන් යන්න අහකට මට හරි මානසික ඇමරිකාවේ ගිහලා ආවේ දැන් මේ හරි සේවය කළා. මම මගේ ඇඟෙල් එනවා කියලා කියන්නේ නැහැ. උන්වහන්සේ දරා ගන්නවා. අපි උසලා ගන්නවා. හලෙලූයා. 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 පුත්‍රකම කියන්නේ ඒක තමයි. පුත්‍රකම කියන්නේ මේ මගේ තාත්තා. එමනේ. බ්‍රසේපල් තේරෙනවද? බ්‍රසේපල් ලොකු සාක්ෂියක් තියෙනවා. විශේෂයෙන් පස්සේ කියයි. අපි මේ මිනිස්සුන්ට කසාදිකුත් හොන්න ගියා. රෙස් කසාදිකුත් ලෑස්තිත් කරා. රෙස්ට මම කිව්වා. ඔයා ඊළඟ ගිරිත ගෙනාලා අන්න අතන පොඩ පිටවස තියලා සේපල් පෙන්නන්න. ඉස්සර බලු පෙන්නලා එයා කැමති වෙයිද කියලා. මෙතේවත් එක්කෙනෙක්ව. මනීට පහුවදා මේ මිනිස්යාගේ භාර්යාව අවුරුදු 22කට පස්සේ මුණ ගැහෙනවා. අවුරුදු 22කට පස්සේ මුණ ගැහෙන්නේ පුතා තුලින්. පුතාවත් ඇහැට දැකලා නැහැ. එහෙමද? පුතා ඉන්න කොයික දන්නේ නැහැ. පුතා එනවා මෙයා හොයාගෙන ඇවිල්ලා කාරේ එල්ලිලා මේ මගේ තාත්තා කියලා කියනවා. අද තාත්තා පුතා එකට සිටිනවා. දෙන්න සතුටින් ඉන්නවා. දෙන්න සතුටින් අවුරුදු 22කට පස්සේ. අවුරුදු 22කට පස්සේ මෙච්චර ලොකු හාස්කම කරලා තියෙන මේ මිනිස්යාට දෙවියන් වහන්සේ. හලෙලූයා. ජීවිතේ මදි වේ බසේපාඩ කරන සිටි කරන්ට. ජීවිතේ මදි වෙයි. අවුරුදු 22කට පස්සේ මෙතනට ඇවිල්ලා කිව්වා අපේ කතා දෙක එවනේ කිව්වේ. මට තනියම ඉන්න බෑ පාස්ටර් මට කතා දෙයක් ඕන. අපිට හෙව්වා. තා පොඩ්ඩෙන් අපි කතා දෙක කරලා දෙන අනේ අපරාධ භාර්ය සමහරවිට. දෙවනසේ ඔක්කොම දැන සිටියා. උන්වහන්සේ වැළැක්කුවා. ඉතින් මේවා බලන්න මොන තරම් දෙවනත් අපි ගැන සලකනවාද කියලා. අපිට වරදින්නේ නැහැ. අපිට කිසි දෙයක් වරදින්නේ නැහැ. අපි දෙවනත් එක්ක ඇද්දි වරදින්නේ නැහැ. යක්ෂයා මොනක් කරේ සත්‍යමක් කරත් උන්වහන්සේගේ පැහැතට අයින් කළා. අපි හරි විදිහට ගෙන යනවා. හලෙලූයා. අවුරුදු 22කට පස්සේ තමාගේ භාර්යාව තමාගේ දරුවා මුණ ගැහෙනවා කියන මොනතර හාස්කමක්ද? දවස් 22ක් නෙවෙයි මාස 22ක් නෙවෙයි අවුරුදු 22ක්. මෙවැනි ලොකු හාස්කම් කරපු දෙවි කෙනෙක් අපාදිරි ඉන්නවද දවසෙත්? එනිසා මෙතන ඒ කියන්නේ අද එතුමාට තේරෙනවා එයාට පියගේ සෙනස ඇවිලා එයා දරුවා ගැන අපිට කියනවා දරුවා ගැන වර්ණනා කරනවා ඒ පියාගේ සෙනස ඉතිරි යනවා දරුවා සතුටින් ඉන්න පියාත් එක්ක පුදුම සතුටක් දරුවාට නැති වෙලා තිබුණා. මම දැක්කා ඒ මහා ලංගතුකම දා ගෙදර ගිය වෙලාවේදී බැඳීම් දැක්කා. ඒ වගේ දෙයක් දෙවියන් වහන්සේට ඇති කරගන්න. මගේ තාත්තා මගේ තාත්තා මගේ තාත්තා මගේ තාත්තා දෙවියන් කියන සංකල්පෙ තල්ලු කරලා දාන පැත්තකට මේ මගේ තාත්තකම ලෙන්ගුතුකමක් ඇති වෙනවා. බැඳීමක් ඇති වෙනවා. මහතු ආදරයක් භක්තියක් ඇති වෙනවා. අර කුඩා දරුවා ඇඟේ දැවටෙනවා වගේම. ඇඟේ දැවටෙන්න පුළුවන්. අර ගාමිලා ගෙදර ගියාම ගාමිලා ගෙදර අපි දැක්කා තාත්තා ඉස්සර ලොකේක තමයි කියන්නේ. කොහේ හරි තාත්තේ. ඇයි පුතේ. තාත්තේ. ඇයි පුතේ. ඉතින් මමත් ඉතින් අහගෙන ඉන්නවා. මා තාත්තා ත්‍රිවිල කරනවා. මෙයා කියලා කොල්ලා කියන තාත්තේ. ගාමිලා ත්‍රිවිල කරනවා. ඇයි පුතේ. තාත්තේ. ඇයි පුතේ. ඉවරයක් නැහැ. මාතින් බලන්න ගියා. දිගට මාත් බලන්න අහන ගියා. දැන් පොඩි එකක් පුරුදු වෙලා තියෙනවා. තාත්තේ. ඇයි පුතේ. ඉතින් මට හරි දැකම් කළ දර්ශනයක් ඒක. ඉතින් මේම බලනකොට මම ඒක සම්බන්ධ කරලා බලන දෙවනවන්සේට මම තාත්තෙක්ද ඇයි පුතේ. උන්වහන්සේ අහනවා. ගාමිණීට පුළුවන් නම් එයාගේ දරුවාට සියවතාකාරී ඇයි පුතේ. ඇයි පුතේ කියලා කියන්නේ දෙවියන් වහන්සේට බැරිද? ගාමිණී කවුද? දෙවනවන්සේ කවුද? මේක හොඳට ක්‍රිස්තියානි දන්නවා ඇතනේ. ගාමිණී කොච්චර කියලා ඇයි පුතේ කියලා. එදා මේ කොහේ හරි පිටිල්ල එනවා මේ ත්‍රිවිල අපි දවසක් යන් කියලා කියනවා මේ යනකුණුත් එනකුණුත් තාත්තේ ඇයි පුතේ මේ එළවන ත්‍රිවිල ඇයි පුතේ අර තාත්තේ ඇයි පුතේ මේ එළවලු එයා කිව්වේ නෑ කටන් ඉන්නකොම ත්‍රිවිල නේම කිව්වේ නෑ මම ඉතින් ඔක්කොම අහගෙන යනවා නිශ්චලව
මට ඉතින් මේවා හරි සුන්දර දේවල්. මම මේ හැම දෙයකම මම බලනවා කොහොමද මගේ ජීවිතේ මේක ගන්න පුළුවන්. මම ඒක සම්බන්ධලා දෙවියන් වහන්සේට ගාමට මෙච්චර ඉවසීමකින් ඇයි පුතේ කතා හැම වාරයක් ගන්න ඇයි පුතේ කියලා කියනවා නම් දෙවියන් වහන්සේ ගාමට කොච්චර උඩින් ඉන්නේ. දොරසේ ගාමට කොච්චර යහපත්. සැබෑ පියගේ ආත්මනේ තියෙන තැන. එහෙනම් ඔබ සියවතාවක් කිව්වත් විනාඩි 5ක් ඇතුලේ උන්වහන්සේගේ ඇයි පුතේ ඒක නතර වෙන්නේ ඒකට හවන් දෙන්න. ඔබ තාත්තකද එයාට ඇයි පුතේ මේක තමයි කිට්ටු වීම. මට ඕනේ අන්නේ දේ ඇති කරන්න. මට ඕනේ අන්නේ තත්ත්වෙපත් කරන්න අද දවසේදී. එවිට ඔබට පුළුවන්. දැන් බලන්න දැන් මේ දිනක් ගාමනිත කාපා කොහෙර යනකොට සේවිට යනකොට මේ ලොකු අර බස් එකක් ඕනේ කියලා කිව්වා. ලොකු එක්කන පොඩි එක්කන ඉඳි ඉස්සල්ලා. හා පුතේ මරන් දෙන්නම්. එයා කිව්ලා කටවහන් හිටපන්. උඹට ගෙදර හොරතන සෙල්ලම් බඩ තියෙනවනේ. හා පුතේ. නපුරු පියෙකුට තමාගේ දරුවාට ඒ වගේ සැනසීම වදන් දෙන්න පුළුවන් නම් ජීවමාන දෙවියන් වහන්සේන ස්වර්ගික පියාණන් වහන්සේ අපිට කොච්චර සැනසීම වදන් දෙනවද අපි කතා කරන හැම වාරයක් පාසා. ඔබ හිතන්න. එවැනි සමීප සම්බන්ධයක් අද ඇති කරගන්න උත්සාහ කරන්න. ඈතට ඉන්න එපා දෙවියන් වහන්සේගෙන්. මේ මගේ තාත්තා කියන ඒ සිටිවිලෙන් ලඟ වෙන්න. මෙතන කියන්නේ තා පැහැදිලි එක තමයි. මෙතන කියනවා අපිට දෙවියන් වහන්සේගේ ඒ පුත්‍රකමේ ආත්මය එව්වා. යේසුස් වහන්සේගේ පුත්‍රකමේ ආත්මය එව්වා. වෙන කාගේවත් නෙවෙයි. යේසුස් වහන්සේ තුල තිබුණා ඒ යටහත් මූර්ති මුලක් ප්‍රේමණීය යහපත් ආත්මය තමයි ඔබටයි මටයි වා තිබෙන්නේ. වෙන ආත්මයක් එම නෙවෙයි. ඒ ආත්මයයි. ඒ ආත්මෙන් තමයි අපි අද ජීවත් වෙන්න ඕනේ. හලෙලූයා. මේ ස්වභාවය තිබෙන එවැනි ලක්ෂණයක් තමයි හැම කෙනෙක් අතරම ඒ පුත්‍රකමේ ආත්මය තුල එක එක්කෙනා එකම මට්ටමේ පොඩි එහෙම නැහැ මෙතන. එකම ලෙවල් එකකින් තෝනේ. එක ආත්මයන් වාසය තුල මේ මගේ ස්වර්ගික තාත්තා අපේ එතුමාගේ දරුවෝ. අපි බලමු තව එක පදයක් අවසන් පදේ එපිස 1:5 සිට 6 දක්වා. උන්වහන්සේ විසින් ප්‍රේමවන්තයන්න් වහන්සේ තුල අපට දුන්නා වූ තමන් වහන්සේගේ කරුණාවේ මහිමේ ප්‍රශංසාව සඳහා තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන පුත්‍රයන් වීමට අපට පෙර නියම කළසේක. හලෙලූයා. මෙන්න කියන පෙර නියම කළා කවුරු වීමටද? ස්වාමීන් වහන්සේගේ පුත්‍රයන් වීමට. හලෙලූයා. පෞත්මත පැහැදිලිව ලියන එපිස සභාවට පෙර නියම කළා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කඩගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වීමට පෙර නියම කළා තියෙන්නේ. අද ඊයේ නෙවෙයි, ඊයේ පෙරේදා නෙවෙයි, ගිය අවුරුද්දේ නෙවෙයි, පෙර බොහොම ඈත කාලෙක ඔබ මා ඉපදෙන්න පෙර නියම කර දෙන අබයි මායි පුත්‍රයෙක් වෙන්න ඕනේ කියලා. මේ පෙර නියම අනුව තමයි ස්වාමීන් වහන්සේ ඔබ කැඳවා තිබෙන්නේ. මෙන්න මේක තේරුම් ගැනීම වැදගත්. මේක තේරුම් නොගත් නිසා තමයි ඔබ කලකිරෙන්නේ, අදාළටපත් වෙන්නේ, ජීවිතේ උනන්දුවක් නැතිව ජීවත් වන්නේ. මේක තේරුම් නොගත් නිසායි. ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. වහන්සේව එපා වෙනවා නම් එපා වෙන්න තිබෙන්නේ මට ආපු ප්‍රශ්න, මට ආපු කරදර, මට ආපු ගැටලු, මට ආපු වේදනාවන් මගේ තැන් වෙන අය ලබා ගැනීම, මම පෑගීම හැමදේම පාත්‍රය වුණා මගේ ජීවිතේ. අදටත් පාත්‍ර වෙනවා. ඒත් සියල්ල කුරුමෙන් සලකමින් මම දෙවියන් වහන්සේ මගේ තාත්තා කියලා පිළිගෙන ඒ පුත්‍රකම තමයි සෑහීමටපත් වෙනවා. එච්චරයි මට තියෙන පුත්‍රකම. අර ඔක්කොම නැති වෙලායි. ලෝකේ තාන්න මානකම නැති වෙයි. මිල මුදල් නැති වෙයි. ඉඩකඩම් නැති වෙයි. යාන වාහන නැති වෙයි. වස්තු නැති වෙයි. හැබැයි මගේ පුත්‍රකම නැති වෙන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ තුළ මට සුරක්ෂිත තිබෙනවා තාක්කල්. හලෙලූයා. මේකයි වස්තුව. ඒ පුත්‍රට අයිති හැම දෙයක්ම ස්වර්ගයෙන් වහන්සේ තැන්පත් කරලා තිබෙනවා. මගේ ඉලක්කය ඒවා කර හඹා ගොස් ඒවා මා සතු කර ගැනීමයි. නිසා පුත්‍රකමෙන් ජීවත් වීම වැදගත්. ආමේන්. දය අපි යාඥා කරමු. Thank you Jesus. ඔබට උත්තර දෙයක් තියෙනවා නම් මම ඔබගේ නිවසට ආවොත් මගෙන් අහන්න මේක හොඳට මතක තියාගන්න. එහෙම නැත්නම් දවල් බල් පාඩමක් තියෙනවා මෙතන. සමල් පාසල ළමයිගේ සමල් පාසල ඉවරනකම් අපිට සහභාගී වෙලා මේක අහන්න පුළුවන්.
Thank you Jesus. ඔබ නිහඬව කල්පනා කරන්න දැන්. ඔබ නිහඬව කල්පනා කර බලන්න. ඔබ කොච්චරනම් වාග්යවන්තයෙක්ද කියලා. ඔබ කොච්චරනම් වාසනාවන්තයෙක්ද කියලා. වහල් කඹේ සිටිය අපිව මුදාගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රකමට ගෙනෙවිත් පුත්‍රකමට ගෙනාව විතරක් නෙවෙයි පුත්‍රකමේ ආත්මය දීලා ඒක ස්ථිර කරමින් ආත්මනාස අපතුල කියලාලු ඔබ දේව පුත්‍රයෙක් කියලා. එවැනි සාහිතියක් ඔබට දී තිබෙනවා. ඒ ආත්මනාසගේ හඬ ඔබට ඇහෙන්න ඕනේ දැන්. ඔබ දේව පුත්‍රයෙක්. ඔබ දේව පුත්‍රයෙක්. වෙන කවුරුද ඔබ දේව පුත්‍රයෙක්? ඔබට හඬ ඇහෙන්න ඕනේ දැන්. වෙන මොකුත් ඇහෙන්න ඕනේ නැහැ ඔබට. හාලෙලූයා. ඔබ දෙවියන්ගේ පුතා කියන හඬ පමණ ඔබට ඇහෙන්න ඕනේ. වෙන මොකුත් නෙවෙයි. හාලෙලූයා. ස්තුති. 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 හාලෙලූයා. ස්තුති. මාව පෙර නියම කළා ස්වාමිනී. හාලෙලූයා. පියාණනි ඔබ අමතන්නම් පියෙකුගේ සෙනෙහස දුන්න නිසා මිතුරා මාගේ ඔබ කරගන්නම් හොඳම මිතුරා ඔබ අන්නා පියාණනි ඔබ අමතන්නම් පියෙකුගේ සෙනෙහස දුන්න නිසා මිතුරා මාගේ ඔබ කරගන්නම් හොඳම මිතුරා ඔබ අන්නා ඔබයි මාගේ මිතුරා මාගේ හොඳම මිතුරා ඔබයි මාගේ මිතුරා මාගේ හොඳම මිතුරා ප්‍රේමයේ උල්පත ඔබයි කියන්නම් ඔබ ප්‍රේමෙන් මා මිදුව නිසා ප්‍රේමයේ උල්පත ඔබයි කියන්නම් ඔබ ප්‍රේමෙන් මා මිදුව නිසා දුක හඳුනගැනි කෙනෙක් කියන්නම් ඔබ මාගේ ගන්නින්දා ඔබයි මාගේ මිතුරා මාගේ හොඳම මිතුරා ඔබයි මාගේ මිතුරා මාගේ හොඳම
සතුටකින් මෙතන යන්න අවශ්‍යයි. මව්වන්සේගේ පුතා දුව කියන සහතිකය ඇතුව දෙවියන් වහන්සේ ඔබගේ පියා. එයා දෙවි කෙනෙක් නෙවෙයි ඔබගේ පියා. ස්වර්ගික පියාණන් වහන්සේ. යේසුස් වහන්සේ කිව්වා ස්වර්ගික පියාණනේ කියලා. අපිට කෝ ස්වර්ගික පියාණන් කියලා යාඥා කරන අපට අයිතිකුත් පැවරුවා ස්වාමීන් වහන්සේ. එනිසා ඔබගේ ජීවිතේ අද වැළඳ ගන්න. ඔබ පියෙක්ව වැළඳ ගන්නවා වාගේ ඔබ දැන් විශ්වාස කරන්න. සිළු දින මැස් දෙක වහගන්න. ළමයි දෙක වහගන්න. ඒ ස්වර්ගික පියා ඔබ ඉදිරියේ ඉන්නවා. ඔබ දැන් චිත්‍රෙම වහගන්න. මෙච්චර කාලයක් ඔබට සොයා ගන්න බැරුණ පියෙක් මෙන්න ඔබට ලං වෙලා ඉන්නවා. ඔබට සෙනෙහස පාන, ඔබ ආදරය කරන, ඔබ දරා ගන්න, ඔබ තේරුම් ගන්න, ඔබ ගැන ඉවසන, ඔබ ගැන මුරුදු මුලක ක්‍රියා කරන, ඔබට සදාතනික අනුකම්පා කරන, ඔබ නිසා තමන්ගේ ජීවිතේ දීලා උන්වහන්සේගේ වගුල මුලිදී ගත්තා වූ ඒ ස්වර්ගීය පියාණෝ දැන් ඔබ ඉදිරියේ ඉන්නවා. ඔබ ආදරෙන් ඊටම බලඳ ගන්න. ආදරෙන් බලඳ ගන්න. ස්වර්ගීය තාත්තේ මගේ තාත්තේ කියලා බලඳ ගන්න දැන්. එවිට තාත්තා ගුණසුම ඔබට දැනෙයි. මගේ තාත්තේ කියලා. ඔබට ක්‍රියාව කරගන්න පුළුවන් නම් ඔබ යම් කාවාරි බදා ගන්නවා වගේ ඔබ ඇත් එක වාගෙන ස්වාමීන් වහන්සේ ඔබ ඉදිරියේ පියා ඉන්නවා කීතාගෙන ඔබ හත් දෙක එකට එකතු කළා මේ විදිහට බාරගෙන කියන්න ඔයා මගේ තාත්තා. ඔයා මගේ තාත්තා. අද මම පිළිගන්නවා ඔයා මගේ තාත්තා. මට වෙන පියෙක් නෑ. මට ඉන්නේ ඔයා විතරයි. ඕ මා ගැන සලකන්න ඔයා විතරයි. මම දරා ගන්න ඔයා විතරයි. ඕ මම විමුක්ති වේවා විතරයි. Thank you Jesus. Thank you Jesus. Ora bakara baurianto. Ora bala 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 shandaraba. Eri mankara bauriande. Piani ne oya mage tata. Oya mage tata swami. Thank you Jesus. Manga වැරඳ ගන්නවා. තාත්තේ මම වැරඳ ගන්නවා. ඒ පියසෙන හතමට දැන් දැනෙනවා ස්වාමී. මම ඔයාගේ පුතායි. ඕ මම ඔයාගේ පුතායි තාත්තේ. රිමන්තර බෞරියන්තෝ රිමන්තල බෞරියන්තෝ රබල බෂන්දරවා. ඒ පියසෙන හත කොච්චර නර්ගද. ඒ පියසෙන හත කොච්චර උසස්ද. මේ ලෝකයේ කිසිම දරුවෙකුට ලබන්ට බැරි පියසෙන හත ඔබ ළඟ තිබෙනවා ස්වාමී. ඒ පියසෙන හත අපට ආරක්ෂාව තිබෙනවා. ඒ පියසෙන හත අපට ආශිර්වාද තිබෙනවා. ඒ පියසෙන හත අපට උණුසුම තිබෙනවා. හලෙලූයා. පියාණනේ අපට ස්තුතියි. ඒ පුත්‍රකමේ ආත්මය මට දුන්න නිසා අපට ස්තුතියි. අපට ස්තුතියි. ස්වර්ගික පියාණනේ අපට ස්තුතියි. Thank you. Thank you. Thank you, Jesus. Hallelujah. Shudameni namadi Masanasu Yesu piye Ome Abimukaye Sijina Piyanane
ඔබට ස්තුතියි පුත්‍රකම ආත්මය නිසා. ඒ පුත්‍රකම ආත්මය අපට දුන්න නිසා ස්තුතියි. ඔබට ස්තුතියි පියාණනි ස්තුතියි. ඔබට පුළුවන්ද පියා වර්ණනා කරන්න? අද ඔබ ජීවත් වෙන්නේ පියා නිසා, පියාගේ සේනාසන නිසා. හොඳට මතක ගන්න. මේ ලෝකේ තාත්තගේ ලබන්න බැරුව ඒ ආදරේ, ඒ රැකවරණේ, කරුණාව විශ්වාසික තාත්තක අපට හොඳටම ලැබිලා තියෙනවා. තාල ලැබෙමින් තිබෙනවා. මේ ලෝකේ පියා අපිව සැලකුවේ නැහැ. ස්වර්ගීය තාත්තා එහෙම නෙවෙයි. අපිව ගන්න සලකනවා. රෑ දවල් අපි ගන්න සලකනවා. ඒ පියාව තුරුල් කරගෙන ඉන්න. අතරින්න එපා පියාව. ඒ පියාගේ රැකවරණ උණුසුම. Thank you Jesus. ඒ පියාව වර්ණනා කරන්න. ඔබ තුල ඔබට හඬක් ඇහෙන්න ඕනේ දැන්. ඔබ මගේ පුතා. ඔබ මගේ පුතා. ඔබ මගේ පුතා. ඔබ තුල හඬ ආපනාතිය කියන්ට යනවා. එතෙක් මෙලේ කරන්න. එතෙක් මෙලේ කරන්න. විනාඩාවක් ඉදිරියට අපි ගාලා කරන හොඳ මිතුරාට මේ හොඳම පියා කියලා පුළුවන් ගාලා කරන්න ලස්සන ටික. හොඳම පියා. මගේ හොඳම පියා. මගේ හොඳ ඒ වගේ පියෙක් මට නැහැ. හොයන්න බෑ මේ ලෝකෙ කොහෙන්වත්. මගේ පියා ඔයයි. හalleluya. ස්තුතියි. Thank you Jesus. ඔබ අවතන්නම් පියෙකුගේ සෙනෙහස දුන්න නිසා මිතුරා මාගේ ඔබ කරගන්නම් හොඳම මිතුරා ඔබ හන්දා පියාණනි ඔබ අවතන්නම් පියෙකුගේ සෙනෙහස දුන්න නිසා මිතුරා මාගේ ඔබ කරගන්නම් හොඳම තාත්තා ඔබ හන්දා ඔබයි මගේ දෙතුන් දෙනෙකුට අවස්ථාව දෙන්න කැමති ස්වාමීන් වහන්සේගේ ආත්මය කියනවා. එසේ තාත්තගේ සෙනෙහස දැනුණු දෙතුන් දෙනෙක් ඉක්මනට ඒ ගැන උන්වහන්සේ කෞරිය දක්වන්නට. උන්වහන්සේ ඔබ ජීවිතේ පියෙක් ලෙස ඔබ ගෙන යන ඉස්සරහට ඉක්මනට ඉස්සරහට අපිට වෙලාමදී අපි මේක අවසන් කරන්න ඕනේ. ඒ පිය සෙනෙහස ලැබුණ ඒ අත්දැකින අය දැන් දැනෙන අය ඉක්මනට ඉස්සරහට එන්න. දෙතුන් දෙනෙකුට අවස්ථාව දෙනවා. ඇවිත් පියාට කෞරිය දක්වන්නට ඔයා මගේ තාත්තා. Thank you Jesus. ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 51ක් වයස මගේ මන් දැඩි ලෙස වේදනාවක් ඉෂ්ටි මගේ පියා ගැන මව ගැන. මොකද කිව්වොත් කැඳවි මම මව් කිරි බිව්වද කියලා මට මතකයක් නැහැ. මට කවුරුහරි පුතේ කියලා කතා කරනවා නම් මං හරි ආසයි. වයසක මහල්ලන්ට ඉස්තිවිට හිටියන්ට මං කතා කරන තාත්තේ අම්මේ කියලා. මට ඒ පුතා කියති පුතුම සන්තෝෂයක්. නමුත් ඊට වඩා සන්තෝෂයක් අද දින පැමිණෙමෙ 2015 පෙබරවාරි 8 වෙනි දින. තාත්තා කෙරෙහි තිබ්බ වෛරය මගයි කෙරුවා. අම්මා කෙරෙහි තිබ්බ වෛරය මගයි කෙරුවා. අවුරුදු 12 දී මගේ අම්මා මාව වැඩකාරකමට වික්කා.
ඒ වෛරය මගේ තිබ්බා. මම දෙවියන් වහන්සේ කතා කරලා කිව්වා. මම පුතා කියලා ටික මොකද බාරගත්තා. මගේ ඉස්සරහින් කවුද හිටගත්තා. පාලකයා කියති නැගිටින්න කියලා මම එහෙම විඳගෙන හිටියා. මට දුන්නා ඒ පියාගේ අයිතිය, ඒ පියාගේ වර්මය, ඒ පියාගේ උරුම ගැන මගේ දෙවි පියාට මම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. Thank you Jesus. Hallelujah. ස්තුතියි. අපි බොහෝ දෙනෙක් පියාගෙන් තැලිුණු කට්ටිය මෙතන ඉන්නේ. නමුත් අපේ පියා එහෙම නෙවෙයි. අපි දැන් කතා කරන පියා එහෙම නෙවෙයි. මම මගේ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ පාස්ටර් යාඥා කරන අතරේ ඒ ගීතිකාව කියන අතරේ කියන්නත් ප්‍රථමයෙන් මම මගේ හොඳම මිතුරා කියන්නේ නැතුව මගේ හොඳම තාත්තා කියලා මම ඒ ගීතිකාව කියන්න ගත්තා. ඒ කියන්න ගත්තම මට පුදුම සහනයක් දැනුණා. ඒ වගේම මට උන්වහන්සේ මා ළඟ හැම වෙලාවෙම මාත් එක්ක හැම දුකේදී සැපේදී හැම අවස්ථාවකම උන්වහන්සේ මා ළඟ ඉඳලා තියෙනවා. නමුත් ඊට වැඩිය සමීපත්වයක් මම අද දැන් දැක්කා. මට පුදුම වැළඳ ගැනීමක් මට දැනුණා. මම ස්වාමීන් වහන්සේට අනෙක් වාරයක් ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේ මාව වැළඳගෙන උන්වහන්සේ මාව ඉදිරියටම ගෙනියන නිසා. Hallelujah. ස්තුති. තව බයිකුඩ දෙන්න ඉක්මනට අවසන් ඉක්මනට එන්න අපි රැස්වීම කාලනාසින කර දෙදෙනුනාය. Thank you Jesus. Hallelujah. පියාගේ සෙනස. මේ ලෝකේ පියාගේ සෙනස ලබන්න බැරුණත් මෙන්න ආත්මික පියාගේ සෙනස බලබනවා. දෙවියන් වහන්සේගේ ඒ පියාගේ සෙනස. Thank you Jesus. Hallelujah. ස්තුතිය ඔබට දෙවි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Thank you Jesus. පිනාත කීර්තිද ගන්න ඔබයි මගේ හොඳම තාත්තා. මේ පෙළේ කවුරුත් නැහැ ඔය මගේ තාත්තා. ඒක නිතරම ඔබ කියන්නේ හැමදාම ඔබ කියලා කියන්නේ ඒක. Thank you Jesus. ප්‍රතිරාජ ඉක්මනට ඉස්සරහට එන්න. ඔහොත් ඒ දැනුන දේ කතා කරන්න. කියන්න. Thank you Jesus. අදවත කිව්වා ඉස්සරහට යන්න කියලා ටිකක් කියා. ඊවන්වාසේම නම කියලා කතා කරමු කියලා ස්තුති කරනවා. සාමාන්‍ය ප්‍රශ්න ගැටළු වලට මම බයපොත්තිලෙක් නෙමෙයි. ඊවන්වාසේ තුල ඉවසිලිවත්ව අවුරුදු ගාණක් ගියා. අද දේශනාව තුළින් උන්වහන්සේ කතා කළේ මන් ළඟ ඉන්නවනම් මට තේරෙන්නේ මගේ තාත්තා ළඟ ඉන්නවනම් ඉතුරු ටිකට බය වෙන්න ඕනේ නැහැ කියන එක. එන්න දෙවන්වාසයට ස්තුති කරනවා. මගේ තාත්තට ස්තුති කරනවා උන්වහන්සේගේ වචනේ මගේ සිත ධෛර්යමත් කරපු නිසා. Thank you Jesus. Hallelujah. හොඳයි. ඔබ සෝමනාංශික අභිමුඛයේ සිටින්න.